නයි ස්ථාදී බිනතුන් පිරිසක් සම්බන්ධ වෙලා තිනවා ස්කේප් තාක්ෂණ උපයෝග කරගෙන කමඨාන ඉදිරිපත් කිරීම සඳහා මොන සාකච්ඡාවක් වෙනුවෙන් කියන තොරතුරක් වාර්තා වෙලා තියෙන්නේ. මොන ඉදිරිපත් කිරීම සඳහා විශාල පිරිසක් ඉන්වත් වාර්තා වෙනවා. නමුත් කාලේ ඉන ආකාරයට කුයි ආකාරයෙන් ඇවිත් කියන එක බලන්නේ මේ විදිහ තමයි. කමඨාන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා කමඨාන ඉදිරිපත් කරන බාන සාදු 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 ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ. උපදේශය පොතක සටහන් කරගන්න ඕන කියන ඒ උපදේශ සම්බන්ධයෙන් වෙච්ච අත්දැකීමක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. දැන ගැනීමක් ආව ස්වාමීන් වහන්සේ අත්දැකීම කොටු කරගත යුතුයි කියලා ඒක පොතේ සටහන් කරගන්න ඕන කියන දැන ගැනීමකුත් ආවා. එන්පස් ස්වාමීන් වහන්සේ අත්දැකීම කොටු කරගත යුතුයි කියන්නේ අත්දැකීම කොටු කරගත යුතුයි කියන දැන ගැනීම මූලික කමඨහනත් එක්ක කෙටි වෙවි ඒක මූලික කමඨහනට යටත් ඒක මෙනෙහි වුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ටිකක් කළා ගියන් පස්සේ වෙන සහපව් වෙන වැඩකට ගිහින් අහපව් අත්දැකීම කොටු කරගත යුතුයි කියන උපදේශය ආවා. ඒවිල සමහරවිට ඒක මූලික කමඨහනෙන් කෙටි වෙවි ඒක එහෙම කෙටි වුණා. ඊට පස්සේ අහපව් වෙන වැඩක නිරත වෙලා නැවතත් අර උපදේශයම ආවා අත්දැකීම කොටු කරගත යුතුයි. කමඨහන පොතක ලියවිය යුතුයි. කමඨහන මම කියලා ඒ කමඨහනත් එක්ක සමනස් වෙච්චිලා. ඊට පස්සේ පොත ගන්න ගියා. ඒ හැම අවස්ථාවකම ස්වාමීන් වහන්සේ කමඨහන සමග ඒකාබද්ධව තමයි ක්‍රියාව ඒක සිදු වුණේ. පොත කමඨහන මම පෑන මම ලියන්න කියලා ගත්ත ස්වාමීන් වහන්සේ. දැන් එතන ස්වාමීන් වහන්සේ ඇතුළතින් උපදේශය ක්‍රියාත්මක ඒ කියන්නේ සම්මාස අත්දැකීම කොටු කරගත යුතුයි. ඒක ස්වාමීන් වහන්සේ ඇතුළතින් කමඨහනත් එක්ක ක්‍රියාත්මක වෙනවා වගේ එහෙම ක්‍රියාවලියක් යනවා. ඒක අරගෙන ලියන්න ගත්ත ලියන්න අත ඩොට් එකක් වගේ තිබ්බ ස්වාමීන් වහන්සේ. එතකොට අහපව කල්පනා ක්‍රමතහන ක්‍රියාත්මක වුණා. අහපව උපදේශයක් පොතක ලියන්න ඕන කියන ඒ එහෙම ඒ උපදේශයත් ඇවිල්ලා ඒකත් කමඨහනත් එක්ක ක්‍රියාත්මක වෙනවා. සවනස පොඩි රිකැලක් ඇඳිනවා. අහපව කමඨහන ක්‍රියාත්මක වෙනවා. ඒ කමඨහන ක්‍රියාත්මක වෙනවත් එක්කම ස්වාමීන් වහන්සේ ආයම එනවා
අත්දැකීම් කොටු කරගත යුතුයි කියන පොතේ ලියන්න ඕනේ කියලා ආපු උපදේශය ඒකත් කමඨහනත් එක්ක ක්‍රියාත්මක වෙනවා කියලා දැන් ඇතුළතින් එහෙම ක්‍රියාවලියක් කියනවා ස්වාමීන් වහන්සේ. ඒකල අහපව් පොතට අරගෙන අහපව් ඉරිතා පොඩ්ඩක් එක ඉරි කැල්ලේ හට යනවා. එතනත් උපදේශයේ ක්‍රියාත්මක වෙනවා. අහපව් ඇතුළත උපදේශයට යනවා. අහපව් පොතේ ලියන එකට පොඩි ස්වාමීන් වහන්සේ අකුර ලියන්න පෑනේ බිඳු ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒකේ අර පෑනේ ඩොට් එකෙන් ඩොට් එකට වගේ ස්වාමීන් වහන්සේ එතන කමඨහන ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම ඇතුළතින් අර උපදේශයේ ලියන්න ඕන උපදේශය කමඨහනත් එක්ක ක්‍රියාත්මක වෙනවා. දෙක හුවමාරුවක් ස්වාමීන් වහන්සේ. එතෙන්ට එකපාරකට ලියන්න දැනගන්නවා. ඒකත් කමඨහනත් එක්ක ක්‍රියාත්මක වෙනවා. ඒකත් එක්කම ඇතුළතින් යන උපදේශ පොතේ ලියන්න ඕනේ කියලා ඒ දැනගැනීම ලැබෙන ඒකත් කමඨහනත් එක්ක ක්‍රියාත්මක වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අකුර ලියන හරි අමාරුයි. එතන ලොකු වෙහෙසකින් ලොකු හුවමාරුවකින් අකුරු දෙකක් ස්වාමීන් වහන්සේ ලියා ගන්න පුළුවන් වෙනවා. විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ගත්තා ඒක ලියන්න. හරිම ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන ඉප අත්දැකීම මට එතනට ආපු අත්දැකීම ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ එක වරකට දැනගන්න පුළුවන් එකක් කියන එක වගේ එතන ඒක අත්විඳ කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. මොකද උපදේශයයි කමඨහන ඇතුලේ ක්‍රියාත්මක වෙනකොට පෑන ගෙනියන්න බෑ. පෑන ගෙනියන්න ගත්තාම එතන උපදේශය ක්‍රියාත්මක වෙනවා. එතන කමඨහන ක්‍රියාත්මක වෙලා එතන වෙන එක. එතන තව දෙයක් ස්වාමීන් වහන්සේ. අහපව් උපදේශයට ඒ වගේ හරිම දෙකකට හුවමාරුවක් වගේ ස්වාමීන් වහන්සේ එතන අත්දැක්කේ. එතකොට ස්වාමීන් වහන්සේ විනාඩි 5කට වැඩි කාලයක් ගත කළා අකුරු දෙකක් ඇඳගත්ත ස්වාමීන් වහන්සේ හරිම අමාරුවෙන්. ඉන්පස්සේ ස්වාමීන් වහන්සේ එතනින් යන්න බෑ. ඒ කියන්නේ තව අකුර ගෙනියන්න තරම් දෙන්න නැති ස්වභාවයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කමඨහනට ඒ වෙරදරන එක බ්ලොක් කරන ස්වභාවයකට එනවා. එතෙන්දි ස්වාමීන් වහන්සේ බලාගෙනත් ඉන්න ඕනේ. ඒ වුණාට එතන බ්ලොක් එකෙන් මට යන්න බෑ වෙරදරන්න. ඒ කියන්නේ කමඨහන් ආපහු අමතක වෙන්න බැරි වගේ බ්ලොක් එකක් ආවා. එතෙන්දි මේ හැම තැනකදීම වගේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මේ හැම මාරුවක් ඇතුළතින්ම එන උපදේශ රාශියක් එනවා කියන එක එනවා ස්වාමීන් වහන්සේ. හැම එකම මූලික කමඨහනට යටත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔටෝම ඒක යටත් වෙලා තමයි ඊළඟ එකෙන් අන්න ඒ වගේ අත්දැකීමක් එතන ලැබුවා ස්වාමීන් වහන්සේ. එපමණයි ස්වාමීන් වහන්සේ අවසරයි. තව විනාඩි කීයක් ගියා කියලාද කියන්නේ? ස්වාමීන් වහන්සේ මම ඒකට එකෙනෙක් පොත අරගෙන ඒ ඔක්කොටම ගත්තොත් ස්වාමීන් වහන්සේ විනාඩි 8ක් වගේ යන්න ඇති. විනාඩි 8ක් වගේ යන්න ඇති ස්වාමීන් වහන්සේ.
හැබැයි අකුරු දෙක ලියා ගන්න විනාඩි 5කට වැඩි ගියා කියන එක තමයි ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ. දැන් මොකක්ද තමයි තියෙන අවබෝධය? එතෙන්ට මට ආපු ඒ අකුරක් ගන්න ඒ තිතක් ඩොට් එකක් ගානෙම ආවේ ස්වාමීන් වහන්සේ එක දැනකට එකවරකට දැනගන්න පුළුවන් එක දෙයක් විතරයි කියන එක ස්වාමීන් වහන්සේ. මොකද එච්චර ලොකු හුවමාරුවක් එතන වුණා කියන එක. ඒ කියන්නේ මට ඇතුළතින් අර උපදේශයේ කියන්නේ කමටහනත් එක කෙටි වෙනකොට මට පෑන ගෙනියන්න බෑ ස්වාමීන් වහන්සේ. පෑන ගෙනියනකොටම ආපහු උපදේශය ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ආය උපදේශයට යනවා. අන්න ඒ හින්දා මට හිතුණා ස්වාමීන් වහන්සේ මේ එකවරකට දැනගන්න පුළුවන් එක දෙයක් විතරයි කියන එක වගේ අවබෝධයක් එතෙන්දී ආවා. ඊළඟට ස්වාමීන් වහන්සේ අර අකුරු දෙක ලියලා ඉවර වුණායින් පස්සේ එතන ආපු බ්ලොක් එක මට එතනට ඒ කියන්නේ වෙර දරා ගන්න බැරි වුණේ බැරි වීමක් වගේ බ්ලොක් එකක් එතෙන්දී ආවේ. එතකොට මට හිතුණා ස්වාමීන් වහන්සේ මේ වෙර දරන්න ඕනි කියලා වහන්සේ අර වහන්සේ එහෙම උපදේශයක් දීලා තියෙන්නේ මේකද කියලා වගේ එහෙම අවබෝධයක් ආවා ස්වාමීන් වහන්සේ. තවත් ස්වාමීන් වහන්සේ මට එතන නිකන් හිතුණා ස්වාමීන් වහන්සේ මේ හැම දෙයක්ම හරිම ස්වාධීනයි වගේ කියලා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ හුවමාරු ඒ කියන්නේ ඇතුළතින් වෙනකොට මට පෑන ගෙනියන්න බැරි. පෑන ගෙනියනකොට මගේ ඇතුළතින් ඒ මිස්මෙක් එක බැලුවාම ස්වාමීන් වහන්සේ එතන එකිනෙක හරිම ස්වාධීන ක්‍රියාවක් සිද්ධ වෙන්නේ කියලා වගේ අවබෝධයකුත් ආවා ස්වාමීන් වහන්සේ. දැන් මොකද උන් ගන්න පාඩම? ස්වාමීන් වහන්සේ මට එතෙන්දි දැන් මම එදා ඉරිද කමටහන දීලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එතන මට අහපු ඒකේ කමටහන සුද්ධ වුණාද කියන ස්වාමීන් වහන්සේ මම මේ අත්දැකීමෙන් අත්දැක්ක කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එදා කියපු එක මම ඒක අත්දැක්ක වගේ දෙයක් එතන සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. ඒක තවත් දැන් මොකද උන් ගන්න තියෙන පාඩම මොකද කියලා අහලා තියෙන්නේ? ආදම ස්වාමීන් වහන්සේ ඒක දිගටම කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ. දිගටම කරන්න ඕනේ කියන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පොතේක උපදේශ පොතක සටහන් කර ගන්න ඒකෙන් ස්වාමීන් වහන්සේ ගොඩාක් ඒක නිකන් භාවනාවක් වගේ ඒ කියන්නේ ඒ භාවනාවකට වඩා අමාරු කාර්යයක් කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒකෙන් මට තවත් මේ සතිය දියුණු කරගන්න පුළුවන් කියන පාඩම අවස්ථාවක්. මොකද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේක කළාම ස්වාමීන් වහන්සේ දැන් එතෙන්දී දැන් මොකක් කරාම කියලා කියන්නේ? මේ පොතක උපදේශය දැන් පොතක සටහන් කර ගැනීම කියන එක ස්වාමීන් වහන්සේ එතන ඒ දේ කළාම ඒ දෙකන උත්සාහ කිරීම එතන ලොකු සතිය පවත්වා ගැනීමට කරන ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද කරන්නේ මොකද්ද ගන්න තියෙන පාඩම කියලා අහලා තියෙන ප්‍රශ්නේ. අතියම් මාසයක් නෙමෙයි. කොයි වෙලාවෙච්ච එකද කියලා අහලා තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ මේක දවසට දෙපාරක් වගේ සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. දවසට දෙපාරක් වෙච්ච එක එකතු කළාද ඔය කිව්වේ නැත්නම් මේ වෙලාවේ දුන්නේ එකක්ද? එකක් ස්වාමීන් වහන්සේ මේ අන්තිමට ඉදිරිපත් අන්තිමට සිද්ධ කරපු එක ස්වාමීන් වහන්සේ. ඉතින් දවල් වෙච්ච එක. එහෙමයි ස්වාමීන් වහන්සේ හවස වගේ. ඔසෝගේ. ඒ කියන්නේ ඊට පස්සේ කොච්චර වෙලාවක්ද ඔය ගැන කල්පනා කරලා හිටියද? නැවත නැවත ඔය ගැන මේ විචෝ ක්‍රියාවලිය ගැන කොච්චර කල්පනා කරලා හිටියද? කල්පනා කිරීමක් සමහරවිට කල්පනාවට ගිය එහෙම කල්පනාවටත් ගියා කල්පනාවට ගිය සමහරවිට අර මේ ඒකත් කමතහන දෙක ක්‍රියාත්මක කරන්න තමයි ස්වාමීන් උත්සාහ කරන්නේ. හැබැයි වට එහෙම මිස්වෙච්ච අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අත්දැකීමක් එක්ක. දැන් ඕක යෝගී දවසට දෙපාරක් කරනවා. ඔයදී. ස්වාමීන් වහන්සේ අද දෙපාරක් කෙරුණා. ඔව්. ඊයේ දෙපාරක් තමයි කෙරුණේ ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙනම් ඔය හැමවාරකම අකුරු දෙකක් ලියනවා. අකුරු දෙකට වඩා යන්න අමාරු වෙන ස්වාමීන් වහන්සේ. අකුරු දෙක තමයි දැන් ගෙනියන්න පුළුවන් කියලා හිතුවා. දැන් මොකද්ද උතන ලියුනේ? ඔය ලියන්නේ කී උපදේශය මොකද්ද? අත්දැකීම කොටු කරගත යුතුයි. අත්දැකීම කොටු කර යුතුයි. එහෙමයි. මොන ලියවිච්ච අකුරු දෙක? මුල අකුරු දෙක අයන්නයි තයන්නයි. අයන්නයි තයන්නයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ අකුරු දෙකම ලියුනේ. අකුරු කිව්වට ඒ අකුරු දෙකම ලියුනේ. ඒ දැක්කම ලියුනේ ස්වාමීන් වහන්සේ. දැන් මේ අත්දැකීම කොටු කරගත යුතුයි කියන එක ස්වාමීන් වහන්සේ ඒ උපදේශය ඇතුළත නිකන් සම්මතහත් කෙටි වෙවි ඒක කියනවා ස්වාමීන් කමඨාන් කෙටි කියන්නේ මුලින් ලියුනේ අකුරු දෙකෙන් තයන්නද අයන්නද? අයන්නේ ගැටිසම්. අයන්නේ නේද? ඊට ටික වෙලාවකට පස්සේ තමයි තයන්න ලියුනේ. අයන්න ස්වාමීන් වහන්සේ සෑහෙන වෙලාවක් ලිව්වා. ඒක ලිව්වට වඩා ඇඳා කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඉතින් ඇඳ නේද ඔය නෝන කියන විදිහට දැන් කමඨාන් පාවිච්චි වුණා කියන එක වෙලා නැහැ නේ පොඩ ඇඳ. ඒ ස්වාමීන් වහන්සේ ඒ පොඩ්ඩ යන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අකුර ලියන්නේ. අයන්න කියන එක ටික වරිම වර ටිකෙන් ටික පොඩ ඉරියන් දිනවා. ඔව් ස්වාමීන් වහන්සේ පෑන ඒ කියන්නේ අයන්න කියන එක එකපාර ලියුනේ නැහැ කියලා කියන්නේ. දැන් පොඩි එකක් කොමිලා ඉරලා ඒක කියලා ඊට පස්සේ ඉරි තාටියක් කොමිලා ආයෙත් කාස්ට් එකක් කියලා ඒ වගේ කියන්නේ. පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. මොකද? අදන් පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් කියන්නේ අයන්න එකපාර ලියුනේ නෑ. අයන්නින් පොඩ්ඩක් ලියනවා. අයන්නේ කැලලක් ඊට පස්සේ ආයෙ ඉතුරු කැලලක් ලියනවා. ඒ වගේ ලියලා අන්තිමට ඉවර වෙනකොට ඒක අයන්නේ කියලා තේරෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය එතකොට දැන් මේ විදියට උනේ කොහොමද? අයන්න ලියන්නේ. ඒතකොට කොටසක් ලියුණාම දෙවෙනි තැන ඒ ලියෙච්ච තැනට උගේ කොහොමද? ඒ කොලේ ඉඩ තිබුණ නැද්ද වෙන්නේ? කොලේ ඉඩ තිබුණ නැද්ද වෙන්නේ? දැන් මම පෑන ස්වාමීන් වහන්සේ අරගත්තේ නැහැ උඩට අර එතරින්ම එහෙම අර ඒක එතන හිටිනවා ස්වාමීන් වහන්සේ. අන්න එහෙම. ඒ කියන්නේ බිඳුව වගේ ස්වාමීන් හිටිනවා පෑන. ඒ කියන්නේ එතකොට අර මම
අන්න එහෙම වගේ ස්වාමීන් වහන්සේ. පෑන එතන තියෙනවා තමන් එතකොට ලියන එක නතරලා තියෙනවා ආපහු ටික වෙලා ඊට පස්සේ ආයි ලියනවා ආයි නතර එහෙමයි උනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ කරන වැඩෙන් මේ කියන්නේ දැන් පොතේ ලියන එකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා තමයි කියන්නේ. ප්‍රයෝජනයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ප්‍රයෝජනයක් තියෙනවා ලියා ගන්න එපා. ලියා ගන්න බෑ නේද? ඒ වුණාට ස්වාමීන් වහන්සේ එතන කරන ස්ට්‍රගල් එකේ එතන භාවනාවක් වගේ තමයි ස්වාමීන් වහන්සේ එතන. මොකද එතන තියෙන භාවනාව? එතනත් ස්වාමීන් වහන්සේ කමඨහනත් එක්ක ක්‍රියාත්මක වෙවි එතන කරන්නේ ස්වාමීන් වහන්සේ ඒක එතනත් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒ කමඨහන ක්‍රියාත්මක වීමම තමයි ස්වාමීන් වහන්සේ එතන සිද්ධ වෙන්නේ හැම දැන ගැනීමකදී මේ කමඨහන ක්‍රියාත්මක වෙනවා. දැන් මොකද්ද උතන ක්‍රියාත්මක වෙච්ච කමඨහන? මොකද්ද ක්‍රියාත්මක වෙච්ච කමඨහන? ස්වාමීන් වහන්සේ දැන් මට උතන මම කියන එකත් නිකන් දිය එක්තර දැන් මෙතන මේක ලියන්න ගන්නකොට අහන ප්‍රශ්න උත්තර දෙන්න අහන ප්‍රශ්න මොකද්ද උතන මේ මුන් කමඨහන කියලා අහලා තියෙන්නේ. මම බණ අහන්න ඕන ඒ කමඨහන ස්වාමීන් වහන්සේ. ඔව් ඒක කමඨහනයි කියලා කියන තියෙන සාක්ෂි මොකද්ද? ඒක කමඨහන කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මට ඒ කියන්නේ දැන් අර එන දැන ගැනීම මම වලින් ඉවත් වෙන්න මම ඒක තමයි පාවිච්චි කරන්නේ ස්වාමීන් වහන්සේ. ඒක පාවිච්චි කරා කියලා ප්‍රකාශනයන කරන්නේ ඒක පාවිච්චි කරලා මේ කරු බවට තියෙන සාක්ෂි පෙන්වන්න ඕනේ. එතන සාක්ෂිය ස්වාමීන් වහන්සේ මුලදී ස්වාමීන් වහන්සේ මම කියන එක මට ඒක කියවෙනවා. ඒ කියන්නේ එහෙම තියෙනවා. ඊන් පස්සේ එතන වචනෙන් නොකියුණාට ඒක එතන තියෙන්නේ මම කියන එක තමයි කියන එක ස්වාමීන් වහන්සේ. ඒ දැන ගැනීමෙන් ඉවත් වෙනකොට ඒක එතෙන්ට එන්නේ ඒ හින්දා මම එතන කියන්නේ දැන ගැනීමෙන් ඉවත් වෙන්න මට ඒක එතෙන්ට එන්නේ එමය කමඨහනට ඒ දරන වෙරදැරීම තමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒකයි මම එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ. වෙරදැරීමක් ආවම එතන මම බණ අහන්න තියෙන දේ නෑ නේ වෙරදැරීමක් කියන වෙන එකක්. එතන ඒක එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන තියෙන්නේ ඒ වෙරදැරීමක් කියලා කිව්ව ස්වාමීන් වහන්සේ එතන දැනීමක් ස්වාමීන් වහන්සේ අර නිකන් ඒකට තරණ කියන්නේ දැනීමක් වගේ ස්වාමීන් වහන්සේ එතන ස්වභාවයක් ස්වාමීන් වහන්සේ. මේ ස්වභාවයක් කියලා කියන්නේ මම බණ අහන්න කියන එක වෙන්නේ නැහැ නේ එකක් නේ. ඒකේ තියෙන්නේ මේ කමඨහන තමයි කියන එක ස්වාමීන් වහන්සේ. මොකද අර ඒක දැන් අර කමඨහන තමයි ඒකේ තියෙන්නේ කියන්නේ මොනවද සාක්ෂි කියනවා පෙන්වන්න ඕනේ දැන්. සාක්ෂි තමයි අහලා තියෙන්නේ ඒක. කමඨහන තමයි එතන තියෙන්නේ කියලා ඔප්පු කරන තියෙන සාක්ෂි මොනවද කියලා අහලා තියෙන්නේ. මම එතනදී එක ඔප්පු කරන සාක්ෂි තමයි තියෙන්නේ. මට අර එන දැනගැනීමෙන් ඉවත් වෙන්න මම එතෙන්ට යන්නේ හින්දා ස්වාමීන් වහන්සේ. එතනට ගිය බවට සාක්ෂි එතනට ගියයි කියලා කියන නිසා එතනට ගිය බවට සාක්ෂියක් කියන්නේ නෝන. එතෙන්ට ගියත් ස්වාමීන් වහන්සේ ආයෙ එකක් දැනගැනීමක් බවට පත් වෙනවා. ඒ වුණාට එතන දැන් ඔය දැන් ඔය පොගේ කමඨානේ පස්සේ තමයි දැන් ඔය පොත නතුරන් තමයි පටන් ගත්තේ. ඒක දැන් දවස් කීපයක් වෙන්නේ තාම. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අද දිනේ අවස්ථා දෙකක් කරා කියනවා. අවස්ථා දෙකේදීම එකම මේ උපදේශයද ලියුනේ උපදේශ දෙකක්ද?
උපදේශ වෙනස් ස්වාමීන් වහන්සේ. එකක්. එහෙමයි. ඒතකොට ඊට අමතරව ධර්ම කරුණු මෙනෙහි කිරීම දැන් සාමාන්‍ය අදවසට කීපාරක් කිසි දෙනවා. ඒක ස්වාමීන් වහන්සේ සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ නිකන් නිරන්තරයෙන් වගේ එක එහෙම ධර්ම කරුණක් ආවහම ඒක ලාවුම ස්වාමීන් වහන්සේ අර කමටහනේ ක්‍රියාත්මක වෙලා සිද්ධ වෙනවා කියන ප්‍රකාශනය වැඩන්නේ අහන්නේ අද දවස් තුල කීපාරක් විතර සිද්ධ වුණාද කියලා. සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ මට එහෙම 10 පාරක් වගේ ස්වාමීන් වහන්සේ ඊට පැදි වෙනවද මන් දන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ නිකන් ඒක ඔටෝ කෙරෙනවා වගේ ස්වාමීන් වහන්සේ. ඒ ධර්ම කරුමනේ වෙච්ච අවස්ථාවක එකක් කියන්න බෑනද මේ පොඩි මුල කොටසක්? ස්වාමීන් වහන්සේ දැන් බණහන්න ඕනේ. හරි මොකක් එහෙම එන ධර්ම කරුණ ස්වාමීන් වහන්සේ ධර්ම කරුණ වලින් උපකල්පනය කළ කියන්නේ මේ කියන්නේ අද දවස් තුල වෙච්ච එක අද අන්තිමට වෙච්ච ධර්ම කරුණ මෙනෙහි කිරීමේ පළවෙනි විනාඩියක් විතර ප්‍රමාණය කොටස ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මම අද අතුගගා ඉන්නකොට එකපාරට මතක් වුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඒක එහෙම කියාගෙන ඇස්තික වහගෙන ස්වාමීන් වහන්සේ ඒ ආපු ධර්ම කරුණ මම මේ කෙටි කර ඒක දිය කරන්න මොකද්ද ආපු ධර්ම කරුණ? මතක නැහැ නිසා මතක නැත්නම් කොහොමද ධර්ම කරුණ කාව කියලා කියන්නේ? ධර්ම කරුණක් ආව ස්වාමීන් වහන්සේ මම ඒ වෙලාවේ ඒක කළා. ඉකලානේ ඉතින් මතක නැත්නම් කොහොමද කියන්නේ ඒකලයි කියලා. මොනවද තියෙන සාක්ෂි? අමුතු ධර්ම කරුණ ඒක මොනවද ගන්නේ? දොරවින් අනේ හැදෙන්නේ නැහැ. පැහැදිලිව ඇහෙන්නේ. ඇවිල්ලා යන්නේ මාත් අපිට උත්තර දෙන්නව මහත්මයා ඔකට උත්තර දෙන්න ඕනේ. අර සාමාත්මය කට උත්තර දෙන්නේ මොකද දැන්නේ? ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ මහත්මයා? එන්නේ ඔගිනේ. එන්නේ මේට. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක නෑ ස්වාමීන් වහන්සේ. නිකන් කිසිම කොම්පියුටර්. මොකද කියන්නේ? දැන් නිකන් වගේ සවුන්ඩ් එක වහිනවා වගේ සවුන්ඩ් එකක් එනවා කරනකොට අර මහත්මියගේ පැත්තෙන් උපවාසිකේ පැත්තෙන් දාන්නේ නැහැ. ඊගාවේ ගෑණිකෙන් මේ ස්වාමීන් වහන්සේ මේ මයික් ඔෆ් කරලා දුන්නේ. එහෙමයි සරද හැබැයි මයික් එක ඕනේ නා වගේ තියෙන. මහත්මියගේ පැත්තෙන්. මහත්මිය මගෙන් කොහොමද දන්නේ මහත්මිය හැද මෙහි හරි හුලං. එහෙම හින්දා දන්නේ ෆෑන් එකක් දාලා නැහැ නේද?
නෑ මොනවත් නෑ මහත්මිය. එහෙමයි අපි කරගෙන ආව. දැන් ක්ලියර්. ඔව් දැන් හරි. එහෙමයි. එහෙමයි මහත්මිය. ස්වාමීන් වහන්සේ එතෙන්දී ධර්ම කරුණක් මතක් කළාට මට දැන් ඒ වෙලාවේ නම් මොකක්ද ආවේ කියන එක මතක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ධර්ම කරුණක් ආපු එක මතක් වෙන්නේ නැහැ කියලා කියනවා ධර්ම කරුණ මෙනෙහි කරා කියලා කියනවා. ඉතින් ඔය දැන් කොයිද දැන් පිළිගන්න වෙන්නේ? ඊට වෙලාවේ ඒක තමයි කියන්නේ ඉතින් ඔය කියන ප්‍රකාශන ඔක්කොම නෝග සනාත වෙනකොට. තමන් ආපෝ තියනනේ නෑ කොහොමද කම්යුනිකේෂන් වල අන්තර්ගත මේ කම්පියුටර් එකට මේ අර කනෙක්ට් වෙන අර පොඩි කෑල්ලේ ප්‍රශ්නයක් කියලා මට දැනගන්න ලැබුණා ශාමල මහත්තයාගේ. ඒක ස්වාමීන් වහන්සේ මට ෆොටෝ එකකුත් එවුවා මම ඒක මෙහි ඉඳලා එවනවා කියලා හිතුවා මොකද කීප සැරයක් ඔබ වහන්සේට ඒක සම්බන්ධ කරලා ඒක කැඩිලා කියලා දැනගත්තා. දැන් නම් ඔබ වහන්සේගේ මයික් එක කම්ප්ලීට් ඕෆ් වෙලා තියෙන්නේ. මේ සරත් මහත්තයට කොහොමද ඇහෙනවද කට්ටියට මොකුත් ඇහුනේ අපිට ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් වගේ කියලා නේද දැනට දැනෙන්නේ. මටත් දැන් මහත්මිය කතා කරන එක නම් ඇහෙනවා හැබැයි. දැන් හරි නේද? දැන් හරි නේද? හරි ස්වාමීන් වහන්සේ ගොඩක් දුරට හරි අපි අදිෂ්ඨාන කරමු හරියන්නේ කියලා. ඔබ වහන්සේගේ වචන නැත කියන්නේ. ඔය කියන ඔය මාත්මී කියන ප්‍රශ්න නැහැ. දැන් ඒකට රිප්ලේස් කරලා දිනු වෙන එකකින්. දැන් කලින් ඒවා තිබුණේ නැහැ. දැන් දවල් වැඩසටහනකේ ඒකකවත් තිබුණේ නැහැ. මේකෙත් දැන් මුලාරි තිබුණේ නැහැ. ඔය දැන් තමයි වෙලා තියෙන්නේ. දැන් කොහොම හරි ආයෙ උන්න මේක අයින් වෙලා තියෙනවා. දැන් යනව නේද හොඳට? දැන් එහෙනම් ස්වාමීන් වහන්සේ හරි අපි එහෙමයි ස්වාමීන් වහන්සේ අපි ගෙනියමු. ඔය කමඩාන් දුන්නු මාත්මී තමයි මයික් එක ඕන් කරන්න බලන්න දැන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ওই මාත්මීට කියන එක තේරෙනවද දැන් මේ ආටිෆිෂියලි මේක වෙලා තියෙන්නේ කියලා? තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද? ඒක පැහැදිලි කමක් නැහැ ස්වාමීන් වහන්සේ. පැහැදිලි කරන්න ඉතින් මේ ආම්දුරන්ට ඔය තේරෙන්නේ නැහැ. ඔය පැහැදිලි කරන්න. ඔය දැන් ඔතන වෙලා තියෙන්නේ Taman ඔය මේ කමටහන්ට යනවා. එතන කමටහන්ට යන ගමන් මේක ලියවෙනවා. ලියවෙන එකයි කමටහන් දෙක කරනවා කියලා. මේ දෙකේම මේ එකක් දැනගන්න ඕනේ. තව එකක් දැනගන්න බෑ. එකවර එකයි දැනගන්න පුළුවන් අරෝමයා කියන අනේ මානසිකාර ටිකක් ඕක ඇතුලේ ගිහිලා තියෙනවා. මේ මානසිකාර ගිහිලා තියෙන නිසා තමයි එතන දැන් ඔය මේ පෑන මේ තියාගෙන එතන ටිකෙන් ටික ඇඳලා තියෙන්නේ. දැන් ඔය විදිහට සිද්ධ වුණාන්න ඕන එතන ගිල්ලෙල ඒ අකුර ඇඳෙන්න විදියකුත් නැහැ. ඔය කියන විදිහට තිත්තනින් තන ඇඳුනා නම් ඔන්න හරි. ඉරි කැරි තන තන ඇඳුනා නම් ඔන්න එතකොට ඒක ආටිෆිෂල් නෙමෙයි. අයන්නේ උඩම දිගට ඇඳයි කියලා කියන්නේ අයන්නේ ඇඳීමේ අවශ්‍යතාවයක් තමයි තිබිලා තියෙනවනේ. එහෙමයි ස්වාමී. ඒකට අයන්නේ ඇඳලා ඉවරලා ඊට පස්සේ අයන්නේ ඇඳලා කියන්නේ ඒකේ කන්ටිනියුේෂන් එක යන්නේ. කන්ටිනියුේෂන්. ඔයනෝන කියන විදියට දැන් කමටහඬ ගිහින් නම් එතනට ආවේ ආයි දෙවෙනි තැනට එනකොට ආයි වෙන අලුත් තැනකට යන්න බෑනේ. දෙවෙනි තැනට එනකොට ආයි අර පරණ තැනට යන්න බෑ කමටහඬ ගිහිල්ලාම. එනයි ඉරි කැල් ටිකක් තමයි ඇඳෙන්න ඕනේ. ඒක එක ඉරි කැල්ලක් දිගේ ඉරි ඇඳගෙන යන්න බෑ. ඒ නිසා මෙතන ආටිෆිෂල් සිටුේෂන් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. තේරෙනවද? ඒක මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක එහෙම තේරෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මට එතන ඒක අරගන්න බැරි වුණා මම හිතන්නේ මම ඒ අර ආටිෆිෂියලි ඒක ගත්තා. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ ආටිෆිෂියලි ගත්තයි කියලා දැන් තමයි කියන්නේ ඉතින්. කලින් කියලා තේරෙන්නේ නැල්ලු. කිව්වහම මට දැන් පිළිතුරු නේ ස්වාමීන් වහන්සේ. ඔව් කිව්වහම තේරෙන්නේ නැහැ කියලා කියන දැන් කියන ආටිෆිෂියලි ගත්තාට තොපිනම් නියම જાතියක් තමයි. නෑ ස්වාමීන් වහන්සේ මම ඒ ආටිෆිෂියලි ගත්තා කියලා කියන්නේ දැන් මගේ අයන්න ලියන්න උවමනාව දැන් ඒක දැන් අත්තර දැන් ඒක
අමාරුවෙන් වගේ තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ අර ඒක තමයි නෝන දැන් මේ අපි භාවනා කරනකොට ඊට වඩා අපි තීරුම් අරගෙන කරන්න ඕන කියන්නේ ඒකයි. මේ භාවනා කරලා නිවන් දකින්නවා කියන්නේ ආමුඩව කරන්න බැරි වෙන්නේ නිසා. එතකොට ඒක තේරෙන්න ඕන. මොකක්ද දැන් මෙතන සිද්ධ වෙන්නේ? මෙතන සිද්ධ වෙන්නේ මේ වැඩේ නතරලා වෙන වැඩකට යා මාරු වෙනවා. ඉතින් මාරු වුණා නම් ඒ නතර වෙච්ච තැනට ආයෙ එනවනේ. අපි භාවනා කරන එක නෙමෙයිනේ. එහෙනම් ආයෙ අල්ලන්න අලුත් තැනටම. එතකොට අපිට කියලා උපදෙස් දීලා තියෙන්නේ මුල ඉන්නේ කියලානේ. අපිට කියලා නෑනේ හොයාගෙන ඉස්සරහට යන්න කියලා. ආයි මුලට ගියා නම් එතකොට ඔන්න ඔය ආටිෆිෂල් සිටුේෂන් එක මේ ක්‍රියේට් වෙන්නේ නෑ. ඒක එතකොට එතනින්ම ඩ්‍රොප් වෙනවා. දෙන්නේ ඒක රියලිස්ටික් වෙනවා. ඒක රියලිස්ටික් වුණා නම් ඊට පස්සේ Tamanට අත්දැකීම ලැබෙන ටට්ටක් ගාලා ඉන්න. එතකොට ඔය දැව කියන தත්ත්වය අනුව ඔය මහත්මියට එතන සෑහෙන උත්සාහ කළා දිනනවා දඟලලා තියෙනවනේ ඔය වැඩේ ඔය විදිහට කරන්න කොහොමද මේක ලියන්න ඕන කියන එකට. ඉතින් ලියන්න ඕන කියන එකට දඟලන්න ඕන තමයි දඟලන්න ඕන හැබැයි ඉතින් ලියවෙන්න එකට ඒකට අදාළ දේ ලියවෙන්න ඉඩ දෙමින්. නැතු ඒ Tamanට ඕන දේ ලියන්න ඉඩ දෙමින් දඟලලා හරියන්නේ නැහැ. ඒ නිසා කොහොම හරි ඔය මහත්මිය දැන් ඉතින් මෑත කාලිනව භාවනා කරන දැන් කමඩාන් දීලා මේ භාවනා කරන පටන් කමඩාන් දෙන්න පටන් කොච්චර කල් වෙනවද? සංඝාස දැන් අවුරුද්දකට කිට්ටු වගේ වෙනවා සංඝාස. අවුරුද්දකට කිට්ටු කාලයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය ඒකත් එක්ක බැලුවම බද්ද කමඩනුත් තාම දීලා නැතේද ඔය කිනේද අවස්ථා කිපිනේ කමඩන් දීලා නැත්තේ. කමටහන් දුන්න ස්වාමීන් වහන්සේ 7-8 පාරක්. 4 පාරක්. ඔය 4 පාරක් කමඩන් දීලා තියෙන ওই මට්ටම තුල නෝන ඉතින් මේක සෑහෙන මේ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක අල්ලගැනීමේ ඕනකමකුත් තියෙනවා. නමුත් ඉතින් ඔතන ඔය මානසිකාරය යන එක කියන්නේ Tamanට එතන කන්ට්‍රෝල් එකක් නෑ. මේ කියන්නේ අරමුණ තාම ක්ලියර්මදී. Tamanගේ අරමුණ කියලා කියන්නේ එයි මම මේ භාවනා කරන්න කියන එක. නිවන පිළිබඳව තමයි මම මේ කරන්න කියන අරමුණ තාම ක්ලියර් වෙලා නෑ. ඒ කියන්නේ අකුසල මේ කුසල් වල කිසි පොඩි ප්‍රශ්නයක් තියෙන ඕක. ඒ නිසා අන්නේ මේ කුසල් ප්‍රමාණය වර්ධනය වුණොත් එහෙම එතකොට ওই தත්ත්වය විසඳෙනවා. ඕක தත්ත්වය කියන්නේ අපිට මේ කුසල් කියන එක කුසලයකින් මේ ගමන යන්න බෑ. කුසල්ලේ ස්ටේජ් එකකින් ස්ටේජ් එකට කුසල් තියෙනවනේ වෙන වෙනම. ඒකට සෑහෙන අපි දඟලලා මේක හදා ගන්න ඕනේ. ඒක මේ කොහෙන්වත් තරන් එන්න පුළුවන් එකක් නෙමෙයි. භාවනා පටන් ගන්න එනකොට එන උත්පත්තියේදී ඒ කුසල අපි නිර්මාණය කරගෙන එන්නේ නැහැ. උත්පත්තියේදී අපි අරන් එන්නේ එක භාවනාවක් ආරම්භ කිරීම සඳහා වන කුසලයේ විතරයි. භාවනාවක් කිරීම තුළින් ඒකට තව තව අනුගත වෙන්න ඕනේ. අන්නේ අනුගත වීම තුළ තමයි මේ කුසල් නිර්මාණය වෙන්නේ. මේ කුසල් නිර්මාණය වුණොත් විතරයි ප්‍රොසෙස් එකට අපි වැටෙන්නේ. ඒකට පාත් එකේ ඉන්න. කිනේ තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නිසා දැන් ඔය මොකක්ද දැන් තමයි තේරෙනවද මොකද කළ යුත්තේ කියලා. මොකද ගත යුතු පාඩම කියලා. තාම තේරෙන්නේ නැද්ද? ඔය තේරෙන්නේ නැත්තව නෝන කරන් තියෙන්නේ දැන් ඔය නෝනගේ වෙලාව නම් රැවැලට ඔය කියන විදිහට ඉතින් කරන් දෙයක් නැහැ. තව ටික වෙලාවක් මේක රැඳින්න වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එමුණොත් මේකට දවතුර ලැබෙයිද ඊළඟ කමනාන්තය බලනකොට තමයිලාට මේ කොයි පැත්තෙන් තියෙද්ද නැහැ. තමයිලාට ඒව සාකච්ඡා කරනකොට උත්තර ලැබෙන්නේ නැත්නම් මේකට තොරතුරු සාහනාසු ලැබෙවි. දැන් නම් පොඩ්ඩක් ලයින් එක රැඳින්න වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා සාදු සාදු. බලමු කවුද ඊළඟ කමනාන්තය වත් කියන්නේ කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඕකේ. ස්වාමීන් වහන්සේ මේ අද දවල් වෙච්ච භාවනාවක් ස්වාමීන් වහන්සේ පොතේ නඩත් සම්බන්ධ උපදේශයක් තමයි ස්වාමීන් වහන්සේ මෙනෙහි උනේ පොත් ලියන්න ඕන ඒ මොන හොදිනකොට තමයි ස්වාමීන් වහන්සේ දැනගත්තේ. ඉන්පස්සේ ස්වාමීන් පොත තියෙන තැනට යන්න ඕන. මම ගිහිල්ලා ස්වාමීන් වහන්සේ වාඩි වෙලා මූලික පොත නඩත්තු කරනෝ කියලා දැනගත්ත මොහොතේ ක්‍රියාත්මක වුණා ස්වාමීන් වහන්සේ. ඒ අතරතුර දැනගැනීම් වලට යනවා. වාඩි වෙලා ස්වාමීන් වහන්සේ බණ අහන්න ඕන පොත ලියන්න ඕන පොත මම ඒ ආකාරයට ස්වාමීන් වහන්සේ එතන
භාවනාව සිද්ධ වුණා. ඉන් අනතුරු ස්වාමීන් වහන්සේ පොත ගන්න යනවා ස්වාමීන් වහන්සේ. මගෙන්ම අහනවා කොයි පොතද මම බණ පොත ස්වාමීන් වහන්සේ පෙන්නනවා මේ ඒකේ දිග්ගපළල ඒ ආකාරයට පොටේ වර්ණය ස්වාමීන් වහන්සේ පෙන්නන මේ පොත කියලා. වෙලාවන් ස්වාමීන් වහන්සේ ඇස් දෙක වාගෙන හිටියේ මම බණ උපදේශය ක්‍රියාත්මක කරන්න ඕන කියලා එනවා ස්වාමීන් වහන්සේ. මම බණ පොත ඇල්ලුවා ස්වාමීන් වහන්සේ. මම බණ පටවි ගතිය දැනෙනවා. මම බණ ඉන්පස්සේ ස්වාමීන් වහන්සේ මම මගේ කමටහන්ටම වෙරදරනවා ස්වාමීන් වහන්සේ. දැන් පෑන ගන්න ඕන. ඊපස්සේ ස්වාමීන් වහන්සේ පෑන දිහා බැලුවා. බලනකොට ස්වාමීන් වහන්සේ මේ නිල් පාට පේනවා. ඒකේ කොටස් එහෙම දැනගත්ත මේ පෑන කියලා ස්වාමීන් වහන්සේ. ඊපස්සේ ස්වාමීන් වහන්සේ මොනවද ලියන්නේ ඒ ආකාරයට ස්වාමීන් වහන්සේ මේ වෙහෙසකට ස්වභාවයක් එනවා. ධර්ම කරුණක් වෙන ස්වාමීන් වහන්සේ භවය කියලා. ඒකත් ඒ ආකාරයට විදර්ශනාව සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. පස්සේ ස්වාමීන් වහන්සේ මේ මම දැන් මේ ලියන්න හදනකොට ස්වාමීන් වහන්සේ මේ එනවා මේ කරුණු මේ අකුරු ලියන්න හදන භවය කියලා ස්වාමීන් වහන්සේ. ඊපස්සේ මේ එතනදී ස්වාමීන් වහන්සේ බ කියනකොට ස්වාමීන් වහන්සේ මෙහෙම රවුන්ඩ් කරනවා ඒ ආකාරයට වෙනවා ස්වාමීන් වහන්සේ. මම බණ කියලා මෙතන වෙරදැරීමක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඊපස්සේ ස්වාමීන් වහන්සේ වාක්‍ය කියවෙනවා. විකටම කියවෙනවා. ඊපස්සේ මේ මට උපදේශයක් එනවා භවය කියන්නේ මොකද්ද? කොහොමද භවය දැනගන්නේ? ඒ ආකාරයට ස්වාමීන් වහන්සේ භාවනාව අවසන් වුණා. ඊපස්සේ මම ඒ ප්‍රශ්නාර්ථයෙන් ඒ ටික මේ ලිව්ව ස්වාමීන් වහන්සේ. එහෙම ලියලා මේ භාවනාව අවසන් වුණා ස්වාමීන් වහන්සේ. ඒක තමයි අත්දැකීම් උනේ ස්වාමීන් වහන්සේ. දැන් මොකක්ද මේ පොතේ ලියු ධර්ම කරුණ? පොතේ ස්වාමීන් වහන්සේ ලියන්න උත්සාහ කරන වෙලාවට ස්වාමීන් වහන්සේ මට මේ ලියාගන්න බැහැ ස්වාමීන් වහන්සේ. මේ මම වෙර දරනවා ස්වාමීන් වහන්සේ. නමුත් මේ එතන ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් මොකක් ලිව්වේකුවේ බයද මොකද? ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ පස්සේ ඒක ස්වාමීන් වහන්සේ මේ අර මට තේරුනේ ස්වාමීන් වහන්සේ මේ මානසිකාරයක් ගියා ස්වාමීන් වහන්සේ මේ බබය කියලා. ඊපස්සේ ස්වාමීන් වහන්සේ මේ බෙරදැරීමෙන් අයින් වුණාට පස්සේ තමයි ඒ ටික දැනගත්තේ ස්වාමීන් වහන්සේ. අර මම මේ ඈන්ට අරගෙන ස්වාමීන් වහන්සේ මේ උපදේශයක් ආවා නොදන්නා කර්ම කරුණු නම් ප්‍රශ්නාර්ථයෙන් අහන්න කියලා. ඊපස්සේ ස්වාමීන් වහන්සේ මම ඒක ඒ ආකාරයෙන් ලිව්වා ස්වාමීන් වහන්සේ පොතේ. ඔය නොදන්නා ධර්ම කරුණු ප්‍රශ්නාර්ථයෙන් අහන්න කියලා අපුගේ තමයි පොතේ ලිව්වේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ කියවිලා තියෙන්නේ. නමුත් මම ලියලා තියෙන ස්වාමීන් වහන්සේ මොකද්ද භවය කියලා. මොකද්ද භවය කියලා? ඒ ස්වාමීන් වහන්සේ. දැන් මොකක්ද තමයි තියෙන අවබෝධය? ස්වාමීන් වහන්සේ දැන් මේ අවබෝධය ස්වාමීන් වහන්සේ මේක මවනවා මේ කරන්න යන්නදී මවනවා ස්වාමීන් වහන්සේ.
මාවල ස්වාමීන් වහන්සේ එකට එක ගැට ගහනවා කියන එක තමයි ස්වාමීන් වහන්සේ අවබෝධය තියෙන්නේ. මොනවද තියෙන සාක්ෂියකට? ඒක මවනවා කියන එක තියෙන සාක්ෂි තිබ්බත් කියන්නේ ඉතින්. දැන් ස්වාමීන් වහන්සේ මේ පොත ගන්න පොත කියනකොට ස්වාමීන් වහන්සේ මේ ඒ පොතේ ස්වාමීන් වහන්සේ මේ දිග පල්ල තමයි ස්වාමීන් වහන්සේ දැක්කේ. එතකොට දිග පල්ලත් මුලින්ම දැක්කට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ මේකට පොත කියලා මේ ලියන්න ඕන කියන එතන දැක්කේ ස්වාමීන් වහන්සේ. ඔය ඒකේ මොකක්ද තමන් කියන්නේ මවනවා කියලා? මොකද මවනවා කියන එක සාක්ෂියකද පෙන්නන්නේ ඔය? කියන්නේ පොතක් මවල දුන්න කියලාද කියන්නේ? ඒක ස්වාමීන් වහන්සේ දැන් මම වෙරළ දරනවා ස්වාමීන් වහන්සේ. ඔද වෙරළ දරනවා කියන මොකද්ද? වෙරළ දරනවා කියන එක මොකක්ද අත්දැකීම? මම බණ අහන්න ඕන එතන ස්වාමීන් වහන්සේ මේ මම දැනගැනීමක් එනකොට ස්වාමීන් වහන්සේ ගැට ගැහෙනවා. මම මූලික උපදේශයට මම වෙර දරනවා එතන ස්වාමීන් වහන්සේ. ඉන්පස්සේ පොත කියනකොට ස්වාමීන් වහන්සේ එතන මේ ගැට ගැහෙන ස්වාමීන් වහන්සේ. ඊපස්සේ දැන් මොකද්ද උතන ගැට ගැහෙන්නේ? ස්වාමීන් වහන්සේ මම එතනදී මම එනවා ස්වාමීන් වහන්සේ ගැට ගැහෙනවා කිව්වේ ස්වාමීන් වහන්සේ එකතු වෙන ස්වාමීන් වහන්සේ හට ගන්නවා වගේ ස්වභාවයක් තියෙන ස්වාමීන් වහන්සේ. පොත කියනකොට එතන ගැට ගැහිම වගේ වෙනවා ස්වාමීන් වහන්සේ එළියට එනවා. එතනදී ස්වාමීන් වහන්සේ මගේ අර විවේකීය විඳින ස්වාමීන් වහන්සේ. එතකොට නැවත මම වෙර දරනවා. වෙර දරනකොට ස්වාමීන් වහන්සේ දැන් පොත කිව්වම පොත නෙමෙයි ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ ඊළඟට පෙන්නන්නේ මේකේ මේ දිගපළලක් පෙන්නන්නේ ස්වාමීන් වහන්සේ. මේ එතන මේ වෙන වෙන අර්ථවලට යන්නේ ස්වාමීන් වහන්සේ. මේ දැන් පොත නම් ස්වාමීන් වහන්සේ පොත විදියට කියලා ඉන්න බෑ මේකේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම පෙන්නන්නේ මාව මේ අරගෙන යනවා ස්වාමීන් වහන්සේ මේ එතන දුකකට අරන් යන ස්වභාවයක් තමයි කියන්නේ තියෙන ස්වාමීන් වහන්සේ. විස්තර කරන හදන දේ මොනවද කියලා විස්තර කරන දේ කියවෙන්නෙත් නැහැ. කියන දේ මොකක්ද කියලා තමන් දන්නෙත් නැහැ. මොනවා හරි කියන උත්සාහ කරලා විතරක් තියනව නේද? එහෙම ගන්න වෙලා තියෙන්නේ. එහේ ස්වාමීන් වහන්සේ මේ දැන් මූලික උපදේශයටම මම තමයි මේ වෙන්නේ. නමුත් පොත ලියන්න කියන දේටත් උපදේශවත් මම යනවා ස්වාමීන් වහන්සේ. දැන් පොත ලියන්න කියන දැන ගැනීම වෙලාවේදී මූලික උපදේශය ගෙනෙන්නේ නැහැ. එතනින් තමයි ස්වාමීන් වහන්සේ භාවනාවට අවතීර්ණය වුනේ. භාවනාවේ එතන අවතීර්ණ වෙනවා. ඉතින් පොත කියන එකට යන්නේ නැතුව ඉතින් එහෙම නැත්නම් මම බණ කියන කමටහන ඉන්න බෑ. කමටහන ඇවිල්ලා නැහැ ඔය කියන විදිහට. මම බණ කියන එක ස්වාමීන් වහන්සේ පොත් කියන එකකින් විදර්ශනාවට ලක් වුණා.
පොත කියන එකේ විදර්ශනා ලක්ුණා. කියන්නේ පොතෙන් තමයි මේ මම බණ කියන එකේ විදර්ශනා වුණේ කියලා කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් පොත කියන එක මම බණ කියන එකේ විදර්ශනා වුණා නෙමෙයි. මම බණ කියන එක පොත කියන එකේ විදර්ශනා වුණා. නෑ ස්වාමීන් වහන්සේ අවසරයි පොත ලියන්න ඕන කියන එක මම බණ වලින් විදර්ශනාවට ලක් වුණා ස්වාමීන් වහන්සේ. ඔය එක විදර්ශනාවට ලක් වුණා කියන එක හරි මම බණ කියන එකෙන් තමයි එතන උනේ කියලා කියන එක ඉතින් සාකිය මොකද? මම බණ කියන එක ස්වාමීන් වහන්සේ මට ඇහෙනවා ස්වාමීන් වහන්සේ. මම බණ කියන එක මට ඇහෙනවා. ඒකෙන් තමන් කියන්නේ කොහොමද අරක විදර්ශනා වුණයි කියන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ මහත්ය ඉවත් වීමකට යමුනා වගේ නැවත සම්බන්ධ වුණා ස්වාමීන් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සික්වල් ප්‍රශ්නයක්. ඔය දැන් ආ ප්‍රශ්නේ උත්තර දෙන්න. මොකද දැන් ඒකෙන් තමන් කොහොමද කියන්නේ විදර්ශනා ලක් වුණා කියන්නේ? එතකොට ස්වාමීන් වහන්සේ මම වෙරදරීම තමයි ස්වාමීන් වහන්සේ සිද්ධ වුණේ. දැන් ඕෙන් ගන්න තියෙන පාඩම මොකද්ද? ආඩම ස්වාමීන් වහන්සේ එතන මෙහි මොහොතටම අනුගත වෙන්න ඕන කියන එක තමයි ස්වාමීන් වහන්සේ පාඩම ඉන්නේ ස්වාමීන් වහන්සේ. මේ මොහොතට අනුගත වෙන්න ඕනේ කියලා මොකද්ද කරන්න තියෙන්නේ තමන්ට? මම බණ අහන්න ඕන මම භවනා කරන්න ඕන කියන අත්දැකීමටම ස්වාමීන් වහන්සේ යන්න ඕන කියන එක තමයි පාඩම තියෙන්නේ. දැන් ඔය පොත නරත්තු වෙන ආකාරය ඔය ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. පොත ලියවෙන්නේ ඔය විදිහටම තමයි. පොත ලියවෙන එක ස්වාමීන් වහන්සේ මේක අද භාවනාවේ අත්දැකීමක් ස්වාමීන් වහන්සේ විවිධ විදිහට එනවා ස්වාමීන් වහන්සේ අත්දැකීම් මේකේ විවිධ පැතිකඩ වලින්. එතකොට දැන් පොත ලියන අවස්ථාවවලදී ධර්ම කරුණු ලියවෙන අවස්ථාවක් තියෙනවා ලියවෙන අවස්ථා නැතුවද ඔක්කොම වගේ තියෙන්නේ එතකොට. ස්වාමීන් වහන්සේ අද තමයි මේ ධර්ම කරුණු ලියන්න උත්සාහ කරේ මේ ආකාරයට ස්වාමීන් වහන්සේ. පහුගිය දවස්වල කරේ මේ ආපු ධර්ම කරුණු ස්වාමීන් වහන්සේ ලිය එතන අත්දැකීමට ලියපුවත් මේ බල ස්වාමීන් වහන්සේ කියවනකොට මූලික දරගැනීමෙන් විදර්ශනාවට ලක් වුණා ස්වාමීන් වහන්සේ. එහෙම තමයි පහුගිය දවස්වල සිද්ධ වුණේ. ඒ කියන්නේ පොතේ ලියුණේම නැහැ. ලිය වුණා ස්වාමීන් වහන්සේ. නමුත් මේ අර මේ ලියන්න ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මේ අත්දැකීම මේක කොට උනිච්ච අත්දැකීම ස්වාමීන් වහන්සේ අද තමයි මේ ආකාරයට ලැබුණේ. වෙනද ස්වාමීන් වහන්සේ වෙනදා උනේ ධර්ම කරුණක් මෙනෙහි වුණාම ඒක පොතේ ලියුණා. එහේ ස්වාමීන් වහන්සේ ධර්ම කරුණක් මෙනෙහි වුණාන් පස්සේ ඒක ලියුණා. ඒ කියන්නේ පොතේ ලියන අවස්ථාවේදී මූලික උපදේශය මීට පෙර ගන්නුන්නේ ඒක කිරුණ අද කියලායි කියන්නේ. එහේ ස්වාමීන් වහන්සේ. නමුත් පොත කියවන වෙලාවට ස්වාමීන් වහන්සේ මේ මූලික උපදේශයට යටත් වෙලා තමයි ඒක කෙරුණේ ස්වාමීන් වහන්සේ. ඔය ඒතකොට දැන් තමන් මෙතෙක් දවස් පොතේ එකක් ධර්ම කරුණු ලියපු එකයි අද ධර්ම කරුණු ලියන්න වෙනුවට කමඩාන පාවිච්චි කිරීමයි දෙක සිද්ධ වුණා කියන්නේ සාරාංශ කරොත් එමු උතන තියෙන කෙටියෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට මේ දෙක අතර තියෙන වෙනස විදියට එහෙම නැත්නම් මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය විදියට මොකක්ද තමයි තේරෙන්නේ? ඔය ආකාර දෙක පිළිබඳ.
එනත ওই දෙකෙන් කොයිකද කෙරෙන්න ඕන කියලා තමයි තේරෙන්නේ. කියන්නේ පොතේ අද වෙච්ච ආකාරයේද මීට පෙර වෙච්ච ආකාරයේද කෙරෙන්න ඕන කියලා තමයි තේරෙන්නේ. සාරාංශය ගත්ත ස්වාමීන් වහන්සේ මේ දැන් මේ මානසිකාරයක් කරන්න ගිය තැන තමයි ප්‍රශ්නේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ මේ අත්දැකීමත් එක්ක එන්නේ. ඒකින්ද මේ මානසිකාරයක් ආපු හැම තැනකමදීම මූලික උපදේශ යටත් කරන්න ඕන කියන එක තමයි ස්වාමීන් වහන්සේ අත්දැකීමට එන්නේ ස්වාමීන් වහන්සේ. කියන්නේ පොත ලියනවා කියලා කියන්නේත් වෙන විදිහට මහත්තයා කියන්නේ වක්‍රාකාරයෙන් පොත ලියනවා කියලා කියන්නේ මානසිකාරයක් තමයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ කොයි මානසිකාරයක් ආවත් ඒතකොට භෞතිකව කරන්න වෙන එකත් ඒ කියන්නේ මානසිකාරයක් කියන වෙනවා කියන්න හදන්නේ. ඒ මනම අවස්ථාවකදීම කමඨාන්ට අනුගත වෙන්න ඕන මුලික උපදේශයටත් වෙන්න ඕන කියලා තමයි තමන් කියන්නේ. ඒක තමයි කියන්න හදන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ආකාරයෙන් තමයි ස්වාමීන් වහන්සේ විදර්ශනාව නම් මූලික උපදේශයෙන්ම යටත් විය යුතුයි කියන එක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. එනම අවස්ථාවකදීම මූලික උපදේශයට යටත්ව කාර්ය කරනවා නම් ඒක තමයි විසුදු විය යුත්තේ කියලා තමන්ට අවබෝධයක් තියෙන කියන එක තමයි කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර කමඩාන කලින් පළවෙනි කමඩාන දුන්නු මහත්ම ඉන්නවද මැරලාද ඊළ දන්නේ නැහැ රටත් මලට නැද්ද දන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මහත්මේ රැඳී යන්නේ ඉන්නවද? ඒ කියන්නේ ගිහිල්ලා මම ලෝස්ලා වුණොත් දන්නේ නැහැ අමුතුන නඩු දාන්න. කතා කරන්නේ. එහෙම ඇහෙනව නේද මහත්මේ? ඇහෙනවා. දැන් ඔන්න ඔය නෝනාර මේ මිනි කොහිටියනේ දොන්න එකක ඉන්නවා. ලව් කරන්න ඉතින් රටවල් වලට ළඟ ඉන්න ඕනේ ලව් කරන්න පුළුවන් තුරු හිටියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඒ නෝනගේ අවසන් භාගයේ කමඨාන අහගෙන හිටිය ස්වාමීන් වහන්සේ. මේ නෝන දැන් අර අයන්න ලියන්න මවාගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ එතන මේ මවාගත්ත රූපී නිර්මාණය කරන්න විදර්ශනාවට ලක් කරන්න ගිහිල්ලා කියන එක තමයි ස්වාමීන් වහන්සේ මට අවබෝධයක් ආවේ. අවබෝධය ආපු එක නම වැඩක් නැහැ මෙතන නවකතා පොත ලියන්නේ නැහැ තාම නවකතා පොත ලියන්න තව කල් තියෙනවා. දැන් දෙන්නම කරලා තියෙන භාවනාව ටිකක් එක පැතිකඩ වගේ තියෙනවා. ඔන්න දෙන්න පොඩ්ඩක් සාකච්ඡා කරගත්තා නා හරි. එහෙමයි මහත්මයා මම එතන අර මොකද්ද කියන්නේ දැන් ඒක පෑන උස්සන්න නැතුව අර ඒ කියන්නේ ඒ බිඳුව වගේ මහත් ඒක එතන ඒ කියන්නේ ඩොට් එකෙන් ඩොට් එක විදර්ශනා වෙනවා ඒ වුණාට අර අකුර ලියනවා කියන එක මම හිතන්නේ ඇතුලෙන් තියෙන හින්දා අකුරට ඒ විදිහට ගියුණා මහත්මයා අර ඩොට් එකෙන් ඩොට් එක විදර්ශනා වෙවි අකුර ඒ වුණාට ඇඳුණා අන්න එහෙම එකක් තමයි මහත්මයා මට උනේ ඒක. අවසරයි නෝන දැන් මුලින්ම නෝන මේ එතන පෑන තිය පළවෙනි පාර ඇඳ තැන මොකද්ද නෝන එතන ඇඳුනේ? ඇඳුන්නේ කියන්නේ මහත්මයා එතන ඩොට් එක තියලා බලන් ඉන්න ඕනේ මහත්මයා. කියන්නේ අර විදර්ශනා වෙනකොට එතන මොනක්වත් කරන්න බෑ. ඉන්පස්සේ අහපුව අතෙන්ට ඉන්පස්සේ ලියන ඒ වැඩේට ආවහම ආයේ චුට්ටක් ඊළඟ ඩොට් එක තියනකොට මම අහපුව ඒක විදර්ශනා වෙනවා මූලිකම තහන්ට යටත් වෙනවා එතකොට අහපුව එතන නවතිනවා ඉන්පස්සේ මම පෑන උස්සන්නේ නැහනේ ඒ හින්දා අර එහෙම අර ඩොට් එකෙන් ඩොට් එක විදර්ශනා වෙවි අන්න එහෙම දෙයක් තමයි මහත්මයා මට එතන සිද්ධ වුණේ.
දැන් මහත්මයාගේදී මහත්මයාට ඒක ලියාගන්න බැරි වුණා කියලා කිව්වා නේද මහත්මයා? එතන. එහෙමයි නෝන මට එතන ලියාගන්න බැරි වුණා. දැන් මූලික අවස්ථාවේදීම විදර්ශනාවට ලක් වෙනකොට ලියාගන්න බැරි වුණා. නමුත් මම දැන් දෙතුන් පාරක් මම නැවත උත්සාහ කරා. උත්සාහ කරනාටත් ඒත් බැරි වුණා නෝනා. නමුත් මට පස්සේ මානසිකාරයක් ආවා මේක දැන් මේ ලියන්න ඕන නේද? ඊපස්සේ තමයි ස්වාමීන් වහන්සේ මේ නෝන එතන මේ ධර්ම මානසිකාරයක් ආවේ භවය කියලා. තමයි මහත්මයා. දැන් නෝන එතන ලියන්න උත්සාහ කරපු පළවෙනි අවස්ථාවේදී මේ ඩොට් එක විතරද එතන මේ උනේ එතන මොනවාකට අකුරකට ගියේ නැද්ද? නෑ යන්න බෑ මහත්මයා. එතන හිර වෙනවා වගේ. එතන හිර වෙනවා. ඒ කියන්නේ එතන ඩොට් එක තියලා ඒක විදර්ශනා වෙනකන් එතනින් ගෙනියන්න බැරි කමක් මොකක් හරි එකක් තියෙනවා මහත්මයා. ඊපස්සේ අතන ඊළඟ එතෙන්ට ඒක ඊළඟ කොටස ගන්න එතන උත්සාහයක් දරන්න ඕනේ. ඊළඟ ඩොට් එකක් තියන්න. ඒක කියන්නේ අහපව එක්ක වෙනකොටම අහපව මූලික කමතහන්ට යටත් වෙනවා. අන්න ඒ විදිහේ නෝන තව විදියකින් කියන්නේ විදර්ශනාවෙන් බැහැර වුණන් පස්සේ ක්‍රියාවක් හටගන්නයි කියන එකද නෝන කියන්නේ එතන? නැත්නම් විදර්ශනාව තුලදී ඒ කියන එකද නෝන? මහත්මයා මට එතන තේරෙන්නේ දැන් ඒකින් කියන්නේ තව විදියකින් නෝන අවසර නෝන දැන් තව විදියකින් නෝන පෑන අරගෙන කොලේට තියලා තුඩ නෝන සූදානම් උනේ ලියන්නනේ. එහෙමයි මහත්මයා. ඔව් ඒකට දැන් පිට මේක අග්ගාලා කරන්න පුළුවන් දෙයක් නේ. නමුත් දැන් නෝන කොලේ තියාගෙන එතන ඉන්නවා. ඇයි මෙතන මේ ඉන්නවා. ඇයි එතන ලියන්න බැරි වුනේ කියන එක තමයි මේක දැන්. ඒක තමයි මහත්මයා එතන එහෙම අර දැන් අපිට ඒ කියන්නේ ලියන්න පුළුවන් වුණාට එතන ලියන්න ඒ කියන්නේ බැහැ මහත්මයා. අර විදර්ශනාව ඇතුළෙන් වෙනකොට එතන ඒ ක්‍රියාත්මක වීම අතන ක්‍රියාත්මක වීම එන හිටිනවා. එහෙම හැන හිටින් හේතුව මොකද? නගේ දැන් නෝනා ඡන්දේ දාලා තියන්නේ ලියන්නනේ. එතන දැන් පෑන අරගෙන පොත අරගෙන එතන ලොකු වැඩ පිළිවෙලක් යනවනේ නෝනා. පෑන අතේ තියෙනවා නෝනාගේ. පොත ඩොට් එක තියලා තියෙනවා. දැන් මෙතන ලියන්නේ නැති වෙන්නේ වඩා කැමැත්ත තියලා තියෙන්නේ. කැමැත්ත ලියන එහෙමයි මහත්මයා. මට හිතෙන්නේ දැන් කැමැත්ත තියෙන්නේ අතන කමතහනට අනුගත වීමට එතන ඒ කියන්නේ හැසෑම දැන ගැනීමකදී මේ කමතහනට අනුගත වීමට තියෙන එකට තමයි කැමැත්ත තියෙන්නේ මට හිතෙන්නේ මහත්මයා. එතකොට අර ක්‍රියාව කරනකොටම අර ඒක දැනගන්නකොටම කමතහ මූලික කමතහනට යටත් වෙනවා. ඒක ඇතුලේ වෙනකම් නෝන කියන්නේ නෝනට දැන් මෙතන මම අහන්නේ කැමැත්ත ඇතිවීමට හේතුව මොකද්ද මෙතන? ඒ කියන්නේ මහත්මයා කියන්නේ ලියන්න කැමැත්ත ඇතිවීමට නෑ නෝන දැන් අපි නෝන දැන් සූදානම් උනේ ස්වාමීන් වහන්සේ උපදේශයක් දුන්න නෝනට මේක කරන්න කියලා. මොකද පොත අරගෙන ලියන්න කියලා. ඒකට නෝන සූදානම් උනේ පොත අරගෙන පෑන අරගෙන දැන් මේක ලියන්නනේ. එහෙමයි.
පස්සේ ඊට උඩින් උපදේශයක් දෙනවා මූලික දැන ගැනීමට යටත් කරන්න කියලා. එහෙමයි මහත්මයාද අර හැමදේම දැන් පොත ගන්නකම් ඒ process එකම මූලික කමතහනට යටත්ව තමයි සිද්ධ වුනේ. දැන් නෑ ඒක කිසි ගැටලුවක් නෑ සැකයක් නෑ. මම අහන්නේ නෝනගෙන් ඇයි මේ මූලික දැන ගැනීමට වඩා ප්‍රමුඛත්වයක් දීලා මේ එතන සිද්ධුනේ කියන එකයි. ඇයි එතන තියෙන මේ තව විදිහකින් කිව්වොත් එහෙම ධර්මයට ගලපලා කිව්වොත් එහෙම නෝනා. මහත්මයාට ප්‍රශ්න වෙච්ච තේරෙන්නේ නැහැ නේද? මොකද්ද මහත්මයා? ඒ කියන්නේ දැන් මම අහන උත්සාහ කරේ නෝනා. එහෙමයි මහත්මයා. ඔව්. දැන් ස්වාමින් වහන්සේ උපදේශයක් දෙනවා මේ සෑමම කමඨහනින් විදර්ශනාවට ලක් කරන්න කියලා. එහෙමයි. එතකොට නෝනට තව උපදේශයක් ලැබෙනවා පොත ලියන්න කියලා. එහෙමයි. එතකොට දැන් නෝන පොත ලියන උපදේශ ක්‍රියාත්මක කරනවා. එහෙමයි. නමුත් මූලික උපදේශය ඇවිල්ලා ඒක අක්‍රිය වෙනවා නේ. මූලික උපදේශය අක්‍රිය වෙලා ඒ කියන්නේ පොත ලියන එක පටන් ගන්නවා කියලාද? මූලික උපදේශයේ ක්‍රියාත්මක වීම තුළ එහෙමයි. එන උපදේශය අක්‍රිය වෙනවා. එහෙමයි. මූලික උපදේශ වෙනවා. නෝනට ඡන්දයක් ඇති වෙනවා පොත නොලියේ ඉන්න. මහත්මයා මට පොත නොලියේ කොයි ස්ථානේද පොත ලියන එකද නොලියේ ඉන්න එකද? පොත නොලිය ඉන්න කියන්න බැහැ මහත්මයා. මොකද දැන් එතන දැන් ඒකත් උත්සාහ කරනවා. ඒ වුණාට ඒ එතන තියෙන සටනක් වගේ මට පේනවා. ප්‍රශ්නයක් අහන්න අවසරයි සමා වෙන්න. මහත්තයා නෑ මහත්තයා සමන්ත මහත්තයා දැන් මහත්තයා නෝනට යොමු කළ ප්‍රශ්නය ඡන්දයක් ඇති නොවෙනවද කියලා නේද? ඡන්දයක් ඇති වෙනවා දැනගත්තත් නැහැ කියලා දැනගත්තත් එකම දේ වගේ නේද? අපි දැනගන්නවා නේද? පැහැදිලි වුණේ නෝනා. දැන් පොත ලියන්න ඕනේ කියලා දැන ගැනීමක් ඇවිල්ලා පොත ලියනවා. එහෙමයි නෝනා. ඕනේ නෑ කියලා දැන ගැනීමක් ඇවිල්ලා පොත නොලියා ඉන්නවා. එහෙමයි මං එතනදී ඇහුවේ දැන් නෝනගෙන් අහන්න උත්සාහ කරේ මේ දැන් ක්‍රියාත්මක කිරීම තුල නෝන අපින් නිවන බැහැර වෙනවනේ. එතකොට මේක පොත ඒක මට තේරුණ විදිහට යෝනිසෝ මනසිකාර්ය තුල ඉන්නකොට නිවනට යන්න පුළුවන් කියන එක තමයි මම මේ තව විදිහකින් ඒ නෝනගෙන් උත්සාහ කරේ. මට තේරෙන විදිහට මේ ඒකයි නෝන මං අහන්නේ. ඔව් මහත්තයා ප්‍රශ්න අහගෙන යන්න. මට මටත් අවබෝධයට එක්ක දැන් අපි හිතමු පොත ලියන්න ඕනේ නෑද කියලා ඡන්දයක් ආව නිසා නොලියා හිටියා කියන්නේ. එතකොට ඒ කියන්නේ නොලියා ඉන්නවා කියන එක දැනගෙන නොලියා ඉන්න යනවා කියන එකනේ. අර ආස්වාසිය අපි දැන තිබුණා කියලා එකයි තිබුණේ නෑ කියලා දැනගත්තා සමාන දෙයක් නේද එතන වෙන්නේ. ක්‍රියාකාරීත්වය විදර්ශනාවෙන් ක්‍රියාකාරීත්වය නවතින්නේ ඒ විදිහට නෙමෙයි නේද? නිකන් මං ඇහුවේ මහත්තයා අහගෙන යන්න මොනවන උත්තර දෙන්න. අවසරයි නෝන දැන් අපිට ස්වාමීන් වහන්සේ දිගින් දිගටම උපදෙස් දෙනවා මේක අර්ථයට යන්න එපා මේකේ හැඟවිච්ච දෙයක් තියෙනවා කියලා නෝන. එහෙමයි. එතකොට මං හිතන්නේ මේ හිඩන් පොයින්ට් එක තමයි අපි ඉස්මතු කරලා ගන්න
ඕනේ කියන එකයි මේ මට හැඟෙන්නේ නෝනා. ඒක ගැන තමයි කියන්නේ දැන් අපි වචනේ අර්ථයට තියලා ගියොත් ඊතාව විදිහකට යන්නේ නෝනා. එතකොට අපි කතා කරන්නේ විදර්ශනා ගැනවත් මේ ලෝකේ ගැනනේ නෝනා නැවත නැවත අපි කතා කරන්නේ. උපදේශයට යටත් වෙමින් අපි කතා කරන්න ඕනේ කියන එකයි යෝගාවචරයේ හැටියට විය යුත්තේ කියන එකයි මගේ අත්දැකීම හැටියට නෝනා මේ ප්‍රකට වෙන්නේ. ඔව් දැන් කොහොමරි මේ කලෙජ් වල තියෙන සෑහෙන දැන් එනවන මොකද කියන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මාගේ මූලික උපදේශයට යටත් වීම ක්‍රියාත්මක වීමේ අඩුවක් තියෙනවා වගේ කියලාද ස්වාමීන් වහන්සේ? ස්වාමීන් වහන්සේ කොහොමද වදන්නේ? කොහොමද භාවනා කරේ? ඒක තව ස්වාමීන් වහන්සේ තව ටිකක් එතන පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා තමයි ස්වාමීන් වහන්සේ. හරිය පරීක්ෂා කරලා බලන්න ඕනෝනේ මේ මහත්ය කියපු ටික තේරුන්නේ නැහැ හැබැයි. මේ මහත්ය බලන්න එතන මේ දැන් උතන නෝනා අපි ඔය වැඩේ ධර්මයත් අවබෝධ කර ගැනීමත් උත්සාහ කරන තැනක් ඕක. ඔය නෝනට නම් තාම ටිකක් ඒකට දාලා බණ ඇහිලත් නැතිද? දැන් බණ සාමාන්‍ය ඇහිලා තියෙනවද? ඔය විදපති කඩ වලින් තියෙන බණ? නෑ ස්වාමීන් වහන්සේ. දැන් බණහන් පටන් ගත්තේ නැත්නම් බණහන් කියලා උපදේශ ලැබිලා නැද්ද? බණහන් එක බණයි ස්වාමීන් වහන්සේ. මොකද? 39 විතර තාම අහන්නේ. එහෙමයි ස්වාමීන් අනිත් බණහන් කියලා උපදේශ ලැබිලත් නෑ තාම. නෑ ස්වාමීන් වහන්සේ. ඔය ඒක තමයි දැන් බණහන් වෙනවා ඉන්නේ දැන් උතන්ට ඔය ප්‍රශ්නෙන් දැන් ඊළඟ කොටසට යන දැන් බණහන් සිද්ධ වෙන කොටක් එතකොට මේ ධර්ම ඥානයේ ධර්ම කියන්නේ සුත්තමේ ඥානය කියලා කියන්නේ අපි බණහනේ සුත්තමේ ඥාන නෙමෙයි. නමුත් සුත්තමේ දැනුම ලබා ගන්න බණහන්න බෑ අපිට. සුත්තමේ දැනුමේ අඩුව තියෙන එක පැහැදිලි. ඒ නිසා දැන් ඔය භාවනාව දැන් පාට මේලා බණහන්න පටන් ගත්තොත් දොස්තර පටල වෙනවා. ඊළඟ කමඩහන් දෙනකන් ඔය ආකාරයට භාවනා කරන්න. උතුනේ ඔය ධර්මයට පුතු වෙන තැන තමයි මේ මහත්මය කමඩහන්ත් එකම සුද්ධ කරන්නේ. ඒකට ඒ තේරුම් ගන්න ඕන අපි හැබැයි අන්තගාමී දෙකම අන්තගාමී තියෙනවා. නමුත් දැන් මේ මහත්මියගේ කමඨාන්ත ඒ සාපේක්ෂ බලනකොට අර මහත්මය කමඨානේ ආටිෆිෂියලිටි එක ඒ නැත්තම් මොකද්ද කෘත්‍රිමත්වය සෑහෙන දුරට සාපේක්ෂව අඩුයි. රියලිස්ටික් කියනවා නෙවෙයි නමුත් රියලිස්ටික් සිටුේෂන් එකට යන්න උත්සාහ දෙයටලක් ඇතුළේ තියෙනවා. හැබැයි මහත්මයා කියන්න උත්සාහ කරන දේ අත්දැකීමේ ඇතුලේ තියෙන තොරතුරු එළියට එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනයි මහත්මයාගේ. ඒක මෙනෝනෙක තියෙනවා. මේ මහත්මයාගේ වැඩි ගොඩක්. එතන උට වඩා ගොඩක් ධර්ම කරුණු ටික එළියට එන්න පුළුවන්කම තියෙනවා. එන්නේ නැහැ මේ සාකච්ඡා මේ මහත්මයත් එක්කන සාකච්ඡාවේදීත් ඒකයි වුනේ. මේ මහත්මයා කියන්න උත්සාහ කරන එක නෙමෙයි ඇත්තටම එළියට එන්නේ. ඒකත් එතන තියෙන ආටිෆිෂියල් ටිකක් ඒ මහත්මයාගේ. මොකද අර වචනේ අර්ථය නෙමෙයි අපි මෙතන හොයන්නේ කියලා එහෙම දාගත්තු අතිරේක මේ උත්සාහයක් දරලා තිනවා. ඒ හැමදැනම වචනේ අර්ථයට වඩා එහා දෙයක් අපි යථාර්ථය හොයන්න ඕන කියලා. ඒක දැන් ඇතුලේ පත් වෙලා තිනවා. ඒතකොට ඒ නිසා තමන්ගේ ඇතුලෙන් තමන් මේ මොහොතේ ඉදිරිපත් කළ යුතු කාරණේ ඉදිරිපත් කරගන්නත් බෑ. දැන් ওই විදිහට ගියොත් එම් බුදුහාමුදුරුවෝ එනතර රාතුන් වහන්සේ නමක් බුදුහාමුදුරුවෝ බණ කියා ගන්න බැරුව යනවා ඊට පස්සේ. රාතුන් වහන්සේට බණ කියා ගන්න බැරුව යනවා. එතකොට මොකද බණ කියනවා කියලා කියන්නේ මේ තමන්ගේ රහත්භාවය ආරක්ෂා කරගන්නවා නෙමෙයි ඒ වෙලාවේ ඊටට අහන පුජ්‍යලයට ඒ මොහොතේ තේරෙන භාෂාවට පරිවර්තනය කළා ඒක කියන්නේ වෙනවා. ඉතින් අන්න එතන මේ ගැටණක් තියෙනවා. කොහොම නමුත් ඔය භාවනා දෙකම මේ ඊළමට මේ භාවනා දෙකක් ඒ මහත්මයාගේ ඉතින් ධර්ම ශ්‍රවණය කළා ඔය දැන කාලෙ තිස්සේ කරන නිසා මේ මහත්මයාට උතන තේරුම් ගැනීමේ හැකියාව ඊට වඩා තියෙන්න ඕනි. තේරුම් ගැනීමේ හැකියාවට වඩා ඔය ඇතුලේ තියෙන තොරතුරු තව ටිකක් විස්තරාත්මකව තමන්ට එළියට එන්න. ඒක එළියට එන්නේ නැත්තේ ඇයිද කියලා තමන් තේරෙනවද? මොකද්ද ඇයි මේ මගේ ඇතුලේ කියන්න ඕන දේ නෙමෙයි කියවෙන්නේ කියන එක තමන් පිළිගන්නවද? ඒ ස්වාමීන් වහන්සේ මේ දැනට නිර්වචනයක් අරගෙන තියෙනවා. ඒකකින් බැහැර වෙන්න ඕන කියන එක තමයි බොහන්සේගේ උපදේශ සංගතිය වෙන්නේ ස්වාමීන් වහන්සේ.
ඉතින් අහන්නේ දැන් තමන්ගේ ඇතුලේ තමන් කියන්න උත්සාහ කරපු දේ තමන්ගේ කමටහන සාකච්ඡා කරනකොට මේ මහත්මයත් එක්ක සාකච්ඡා කරනකොටත් තමන්ට කියන්න ඕන දේ හරියට ඍජුවේ කියවෙන්නේ නැහැ කියන එක තමන් පිළිගන්නවද කියලා අහන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇයි එහෙම වෙන්නේ කියලා තමන් දන්නවද උට? ඒ ඔක සද්ද වැඩි මෙතෙන්ට මාක්කයෝ. ස්වාමීන් වහන්සේ මේ තව ටිකක් අත්දැකීම කොටු වෙලා දැනගන්න ඕන කියන එක තමයි ස්වාමීන් වහන්සේ මේ මොහොත ප්‍රකට වෙන්නේ. මොකද? නැවතත් පරීක්ෂා කරලා බලලා ස්වාමීන් වහන්සේ අත්දැකීමට කොටු වෙන්න ඕන. ඒ වගේම ඔබ වහන්සේගෙන් මට ඒ සඳහා උපදේශයක් ලැබෙනවා නම් මම මේ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. උපදේශනා වල දෙන්නව මාත්‍යාර කලින් අර ආරණ්ඩ ආපු දවසේ ධාරණ්ඩ ආව නේද දවසක්? ඒ ස්වාමීන් වහන්සේ. එදාවත් උකට බුදුන් දුන්නේ මාත්‍යාට. එදාත් ඔය தත්වෙම තිබ්බා මාත්‍යාගේ. ඉතින් ඔය කමන ඔය මාත්‍යා ඉස්සරත් උකත්වත් තියෙනවා. ඒ කියන්නේ Tamanට තියෙන අත්දැකීම ඉදිරිපත් වීමේදී ඒකේ තියෙන පසුබෑමක් තියෙනවා. ඒ කියන්නේ තද යම් කිසි මට්ටමක මේ මාන මට්ටමක් ඕක. එතකොට Tamanට තමන්ව විශ්වාස නැති ස්වභාවයක් ඔය. විචිකිච්ඡාව කැඩෙනකම කොහොමද තියෙන යම් කිසි මට්ටමකට. නමුත් උතන්දී ඒක වැඩි වෙලා. එතකොට Tamanට ඇතුලේ කියන්න තියෙන දේ Taman කියන්න ඉඩ දෙන්නේ නැතුව ඒක Tamanට ඕන විදිහට පරිවර්තනය කරලා කියන්න උත්සාහයක් දරනවා. සංස්කරණය සිද්ධ වෙන සායනස. එතන සංස්කරණය සිද්ධ වෙලා Taman කොහොමද කියන්න ඕන කියලා ඉල්ල සංස්කරණය කළා සංස්කරණයට යටත්ව තමයි කියන්න හදන්නේ. ඒක එහෙමකට ධර්මතාවය මහත්ය මේ ලෝකෙ නැහැ. ඒකට ධර්මතාවයක් නැති නිසා තමයි නිතරම ඔය රූපවාහිනිය වල එනත් ඔය රේඩියෝ වල ප්‍රවෘත්ති කියන එකට ප්‍රවෘත්ති කියන්න කලින් ඒ ප්‍රවෘත්තිය හරියටම දියලා කොලේක කටපාඩම් කරලා තියාගන්න ඕන. කටපාඩම් කරලා කියන්න බෑ යම් කිසි දෙයක්. ඒක නිසා උන් කරන්නේ මොකද්ද? ඉස්සරහා ලොකු බෝඩ් එකක ඒක දානවා. ඒක බලාගෙන තමයි උන් කියවන්නේ. එහෙම නැතුව කරන්න බෑ ඒක. ඒ නිසා පත්තරේ ගහන්න වෙන්නේ උන් පත්තරේට ගහලා ඊට පස්සේ ප්‍රූෆ් කියවලා තමයි පත්තරේ රිලීස් කරන්නේ. ඒක සංස්කරණ කාර්යයත් එක්කම මේ ක්‍රියාත්මක වීම දෙක එකට සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඕක උපාදානස්කන්ධ දෙකක වැඩක් උතන. උපාදානස්කන්ධ දෙකකට එකට වැඩ කරන්න බෑ. එකක් ඒක පත ඊළඟ වැඩ කරන්න. අන්න උතන උපාදානස්කන්ධ දෙකක් එකට ඒකාබද්ධ කරලා වැඩ කරන ඔය මහත්ය හදනවා. ඉතින් මට ඕන දෙයම කියන්න ඕන කියලා ඔය මහත්ය දඟලනවා ඒ විදිහටම පරිවර්තනය කරලා දෙන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද ඕකම තමයි තියෙනවා ට්‍රාන්ස්ලේෂන් වලදී. හැමෝම කියන්නේ ට්‍රාන්ස්ලේෂන් එක ඒ මොහොතේම කරන්න පුළුවන් කියලා තියෙන ඉක්විප්මන්ට් වලින්. හැබැයි ඉක්විප්මන්ට් වලින් ට්‍රාන්ස්ලේෂන් එක ඒ මොහොතේම කරන්න බෑ. මොකද හේතුව ට්‍රාන්ස්ලේට් කරන්න කලින් ඒක අහන්න ඕන. අහලා ඉවර වෙලා ට්‍රාන්ස්ලේට් කරන්න. ඒතකොට එක මොහොතේ වෙන්නේ නැහැ. මොකද තාක්ෂණය තුල ඒක එච්චර ලොකු ටයිම් ඩිලේ එකක් වෙන්නේ අපිට. තප්පර ගානක ඩිලේ එකක් තියෙනවා. ඔන්න ඒක තමයි මහත්තයා තියෙන ගැටලුව. තේරුණාද කිව්වේ? ඒක Tamanට අහුවෙන්නේ නැද්ද ඒ වෙලාවට? ඒ මානසිකාරයක් හදාගෙන ඉන්නේ අහුවෙන්නේ නැද්ද? එහෙම අහුවෙන ස්වාමීන් වහන්සේ එතකොට ටිකක් දුර ගිහිල්ලා අහුවෙන්නේ එතකොට මම පෙරදැරීමක් කරනවා ස්වාමීන් වහන්සේ. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ භාවනාවේ தත්ත්වයත් ඕකමයි එතකොට. භාවනාවෙත් ඒ වගේම ඒ ඩිලේ එක තියෙනවා. ඒ ඩිලේ එක තියෙන නිසා තමයි ඔය දැන් අර අතන ගිහිල්ලා අර මොනවද ලියලායි අර මේවා කරුණු ටික කිව්වේ. නැත්නම් මූලික උපදේශයට අනුගත වීම සිද්ධ වෙනවා. මූලික උපදේශයට අනුගත වීම සිද්ධ වුණාට ඒ මූලික උපදේශයට අනුගත වෙච්ච බවට එන්නා වූ ඊළඟ දැන ගැනීම එතන ඒක මූලික උපදේශයට යටත් වෙන්නේ නැහැ. ඒතකොට ඒක පස්සේ තමයි යනවා. එතකොට ඒ தත්ත්වය තමයි තමයි අනිත් වැඩවලටත් අනිත් ඒවලටත් ඔක්කොම ආදේශ වෙන්නේ ඊට පස්සේ ඒක තමයි. භාවනා කරන යෝගාචරින්ට වෙන්නේ භාවනාවේ මට්ටම එනකොට මේ භාවනාවේ මට්ටමට ජීවිතය අනිත් දේවල්ට හැට ගහනවා. ඒක තමයි අපි අතහැරනවා කියන්නේ. ඒතකොට අතන අර මහත්මියගේ තියෙන தත්ත්වය ඒක නෙමෙයි මේ මහත්මියගේ තිබෙන தත්ත්වය එතන ආටිෆිෂියලි ඒ වැඩේ කරන්න ගිහින්. ඒතකොට ආටිෆිෂියලි ඒ වැඩේ කරන්න ගිය එක ඔය මහත්මියගේ සිදුවෙච්ච එකයි දෙක හත්පසින් අන්ත දෙකක් එතකොට. එතකොට ඔන්න ඕක තමයි අපිට භාවනා කරලම ගන්න තියෙන අත්දැකීම වෙන ආකාරයෙන් ගන්න බෑ. ඒ නිසා මෙතන යෝ සම්බන්ධ වෙලා ඉන්න කාටවත් මේක තේරෙන්නේ නැතිවද කියන එක සයය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව මේක.
ඊයේ අත්දකින්නකොට මේක වෙන විදිහකට අත්දකිවි. අත්දකින්න හම්බ වෙන්නේ මේක මේගොල්ලෝ ගත්තොත් මේ විදිහට තමයි අපි දැන් අපි කරන්නේ කියලා. එතකොට මේක පොත ලියලා හරියන්නේ නැහැ, පොත නොලිය හරියන්නේ නැහැ. මේ දෙකම එකක් නෑ. මේ දෙකම අන්ත දෙකක්. උපදේශයේ තියෙන්නේ පොත ලියන්න ඕන. මූලික උපදේශයට යටත් වෙන්න ඕන. හැබැයි ඉතින් අතිරේකව තව උපදේශයක් තියෙනවා මේ එකක්වත් කරන්න කියලා නෙමෙයි කියන්නේ විරදරණ කියලායි කියන්නේ. උපදේශ සියල්ල ඔක්කොම එකට සම්බන්ධ කරලා ඉල වච්චවරු වගේ දැම්මට පස්සේ එතකොට ඒගොල්ලෝ ඒ වැඩ කරගන්නවා ඒගොල්ලන්ට ඕන ඕන විදිහට ඒගොල්ලෝ ස්වාධීන එක එක්කෙනා වැඩ කරගන්න ඒ වෙලාවේ ඒගොල්ලෝ අතර ඇග්‍රීමන්ට් එකක් ගහනවා ඒගොල්ලෝ. උඹ මෙන් දැන් වැඩ කරපන් දැන් මම වැඩ කරනවා කියලා. එතකොට යෝගාවචරය නිදහස්. යෝගාවචරය ඔක් කරන්න ගියොත් එහෙම දැන් උඹට දෙන්නම් chance එක දැන් උඹට දෙන්නම් කියලා එතකොට වැඩේ කරන්න බෑ. නිසා මේක රිලේ පොල්ල යනවා වගේ රිලේ පොල්ල දෙන මුලින් දුවන එකාට ඊට පස්සේ අනිත් ඒකට රිලේ පොල්ල කවුරුවත් දෙන්නේ නැහැ. දුවපු එක දෙන්න ඕන ඊළඟ දුවන්නේ ඉන්න එක. මුන් අතර රිලේ පොල්ල මාරුල ගියොත් ඒක ගැටලුවක් නැහැ. එමෙන්න අතරමැදි වෙන කවුරු හිටියත් රිලේ පොල්ල දෙන්න ගැටලුවක් වෙනවා. අන්නේ වගේ තමයි මෙතනත් වෙන්නේ. කියන ගණන් තේරෙන්නේ නැතුවද මේ අය. ඒක නිසා මේ මහත්මයයි දෙන්න තමන්ගේ ඔය පොත නඩත්තු කිරීමේ කාර්යම හරහා තමන්ගේ ඊළඟ ස්ටේජ් එක යන උත්සාහ කරන්න. ඊට අතිරේක ඔය මහත්මිට සිද්ධ වෙනවා නැවත ගමනට ඉදිරිපත් කළා. ඔය தත්ත්වයේ තමන්ගේ යම් කිසියක නිරවුණාම ඊළඟ ධර්ම ශ්‍රවණයට යන්නේ සිද්ධ වෙනවා. ඒ ධර්ම ශ්‍රවණය සඳහා තමන්ට මොනවද ධර්ම ශ්‍රවණය කළ යුතු වන්නේ කියලා ධර්ම දේශනාවලට අදාළ උපදේශයක් ගන්න සිද්ධ වෙනවා. මේ මහත්මයාට තියෙනවා දැන් භාවනාවේ ඔය තියෙනව අර ඉන්නේ දැන් සාකච්ඡා කරපු පොයින්ට් එකට පොඩ්ඩක් අනුගත වෙලා පොත ලියනවයි කියන එක අර පොතේ දැනගන්නවා පොත සයිස් එක අරවම දැනගන්නවා කියන ඒ තැන්වලදී අර කමඨහන මූලික උපදේශය ආවේ නැහැ කියන එක තමයි විස්තර කරේ දැන් මෙතෙක් වෙලා ඒක මාත්‍ර තේරුණාද? එහෙසයිනා. අන්න ඒ තැන්වලදී මූලික උපදේශය ගත්තා නම් එතකොට එතනම ඒ ඩිරෙක්ෂන් එකේ ගියා නම් එතකොට ආටිෆිෂියලිටි එක ක්‍රියේට් වෙන්නේ නැහැ අnder රියලිසම් ඒක කන්ටිනියු වෙනවා. එහෙම ගියොත් ඔය මාත්‍යාගේ ගමනේ කෙලවර ළඟයි. ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ කියන්නේ කාලේ ගිහලා තියෙන කරන්න දෙයක් නැහැ. තවත් දැන් කමඩන් දෙන තව කී දෙනෙක් ඉන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය තියෙනදී ඒකම ආයිතව කරා කියලා තිබුණාස් වෙයිද? ධර්ම කරුණු මෙනෙහි කිරීමට වෙර දරන්න ඕන ස්වාමීන් වහන්සේ. කාමඨානට අනුගත වීමට වෙර දරන්න ඕන. කොහොම අනුගත වෙර දරන්න ඕන. දැන් මෙතෙක් කල් කරන්න ගිහලා තියෙන්නේ වැඩ කරන්න ගිහලා තියෙන ඕන ඔතනම තියෙන ගැටලුවක. එහෙමයි ස්වාමීන් අපි යන්නේ මෙතන වෙන දේ අත්දකින්න ඕන. මේ හැමෝගෙම තියෙන ගැටලුව මෙන්න මේකයි. මේ අය හැමෝම යන්නේ මේ මොනවා හරි කරන්න. භාවනා කරනවායි කියලා කියන්නේ යමක් කරනවායි කියන එක නෙමෙයි අපි කොච්චර කිව්වත් ඒක තමයි තේරුම් ගන්න නැත්තේ. භාවනා කරනවායි කියලා කියන්නේ මේ වෙලාවේ වෙන දේ බලාගෙන ඉන්න එකයි. වෙන දේ බලාගෙන ඉන්න නම් අපි යමක් කරනවා නෙමෙයි හැබැයි යමක් කිරීම සඳහා උත්සාහ කිරලක් කරන්න ඕන. එහෙමයි. එතකොට අපිට උත්සාහ කරනවායි කියලා කියන්නේ අපි එකක් නෙමෙයි උත්සාහ කරන උත්සාහයෙන් රාශියක් කරනවා. ඒකයි උපදෙස් රාශියක් තියෙන්නේ. රාශියක් උත්සාහ කරනවා හැබැයි මොකක්වත් අපිට අවසානයේ කරන්න ඕන කමක් තියෙන ඉතින් නැහැ. ඒතර අපි බලනවා ඒ අය ඉතින් කොයි එක්කනද උඩට එන්නේ කියලා. කොයි එක්කනද ඉස්සරහට එන්නේ කියලා. අන්න ඒක තමයි දැන් අර කලින් අර දෙවෙනි වතාවට සාකච්ඡා කරපු මහත්මියට ඒක ඒ වෙලාවෙත් තේරුම් ගන්න බැරි වුණේ. අන්න එතන තමයි ධර්මයේ තියෙන්නේ. එතකොට අපිට අහුවෙන මෙයා කොහොමද මේ උඩට එන්නේ? මොකද එයා විශේෂත් උඩට එන්නේ? කාගේ පන්දමක්ද මෙයා තියෙන්නේ? කවුද මෙයාට සපෝට් කරන්නේ? ජනාධිපතිද අගමැතිද විපක්ෂ නායකද කියලා හොයාගන්න පුළුවන්. ඒකට භාවනාව කරන්නේ ධර්මයේ අත්දකින්නයි භාවනා කරන්නේ අත්දැකීමක් කොටු කරගන්නයි කියන මෙන්න මේ ආකල්පමේ වෙනස මේ හැමෝගෙම වෙනස් වෙන්න ඕනේ. භාවනා කරනවා කියලා මෙයා හිතා ඉන්නේ අපි පරිප්පු වෙනවා, බත්තු වෙනවා, කනවා, රෙනවා, නිදා ගන්නවා, නැකිටනවා, දුවනවා, අල්ලියම්බු කරනවා, බැංකුවට දානවා, ඉඩම් ගන්නවා, පොල් කඩනවා. ඕක වගේ භාවනාවක් කියනවා. ඔය භාවනාව කියන්නේ ඔන්නෝකට තමයි අපි උඩුගම්බල යනවා කියලා නමක් දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. මේක ආකල්පෙම වෙනසක් සිද්ධ වෙනවා. දැන් මේ අය මේ කමඩයි ඉපත් කරපු සියලු දෙනා වගේ
ඉදිරිපත් නොකරන අය ගැන ඉතින් කියන්නේ මම දන්නේ. ඒ මොන කරනවද කියලා. ඉදිරිපත් කරන සියලු දෙනා වගේ ඉන්නේ දැන් ওই භාවනාවේ මූලික ටික තමන්ගේ ළඟ තිබෙන දේ තමන්ට පරිහරණය කර ගැනීමට නොදන්න මට්ටමක් තියෙන විතර ඇත්තටම කියනවා. ඒ කියන්නේ ධර්ම කරුණු මෙනෙහි කිරීම දීලා තියෙනවා. එහෙම නැත්නම් භාවනා කරන්න කියලා දීලා තියෙනවා. එහෙම නැත්නම් තව විවිධාකාර වූ දේවල් දීලා තියෙනවානේ. ඒ දීලා තියෙන එකකින්වත් ඒ දේවල් ඇයි අපිට එහෙම දීලා තියෙන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන නිසා මේ අය කල්පනා කළා මේ වයින් මේ ඔක්කොම දෙන්නේ හැම දහංගටම ගහන්නේ එකම තැනකට අපිව ගෙනියන්නයි කියලා. ඒ සඳහා තමයි මේ විවිධාකාරයෙන් බණ කියන්නේ කියලා. ඉතින් ඕක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ අත්දැකීම තුලින්. මේ ඔක්කොම අය උත්සාහ කරන්නේ මොනවා හරි බණේ වචනයක් ඇහිච්ච හැටියෙම කොහේ හරි උපදේශයක් ඇහිච්ච හැටියෙම ඒක කොහොමද කරන්නේ දැන් මම මෙන්න මෙහෙම කරොත් හරියයි නේද මෙහෙම කරොත් හරියයි නේද කියලා ඉතින් දවස් ගාණන් සුමන් ගණන් මාස ගණන් කල්පනා කරනවා. ඉතින් කල්පනා කළා අන්තිමට කල්පනාවේ කෙලවරක්වත් නැහැ. වැඩේ කෙලවරකුත් නැහැ. කෙලවරක් ඇසෙ වැඩේ ආරම්භ වෙන්නෙත් නැහැ. මේකෙන් ටිකක් තේරෙන්නේ නැතිවද මේ ඉන්න අයට හැබැයි. හැබැයි තේරුම් ගන්න ඕක තේරුම් නොගෙන මෙතනින් එහාට යන්න බෑ කියන්නේ. තේරෙනවද මේ ඉන්න අයට කියන හැටි තේරෙනවද? මේක ඊට වඩා වෙලාවක් නෑ යන්නේ ගන්න මේක දැන් මෙතන නතර වෙනවා. අනික කමනන් දෙන්න බැරි වෙච්ච අය වෙන දවසක් දාගන්න. එහෙමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මොකද තේරෙන්නේ? භාවනාව කියලා යමක් කරන්න කියලා වැඩක් නැහැ. කෙරෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ උපදේශ රාශියක් තියෙන එකක් විතරක් උඩට එන්න. ඒක ඇත්තටම ඒක එන්න හේතුප්‍රත්‍ය ඒක කවුද සපෝට් කරන්න කියලා අවබෝධ කරගත්ත දවසට තමයි මේක ඇත්තටම අත්දැකීමක් කොටු වෙන්නේ කියලා. කියන වචන ටික නෝනෝ කියන්නේ. ඒ සමනසේ දැන් මට වෙනස් රචනාවේ නැහැ. ඒකෙත් නිර්වචනයක් හොයනවා ඊට පස්සේ. දැන් ඔය වචන ටික වඩපාඩම් කරාම ඔකෙත් නිර්වචනයක් හොයනවා එතකොට. දැන් සමනසේ ආසන්නම තණ්හාව තියෙන වචන ටිකනේ ආවේ. මට දැන් ඔබ වහන්සේ කියන්න අදහස් කරපු දේ මට කන්වින්ස් උනේ භාවනාව කියන්නේ අපි බලෙන් කරලා කරව ගන්න කල්පනා කිරිල්ලක්වත් මෙනේ මානසිකාර කරලා නිර්මාණය කර ගැනීමක්වත් නෙමෙයි. එතකොට ඒක තමයි හැදෙන්නේ ඊළඟට. ඒක බලන්න ගිහිලා වැඩක් නැහැ. ඇත්තටම මේක උපවාසයේ අවසාන අනුශාසනාව විශ්වගත කරපු එකෙත් දුන්න පණිවිඩය ස්වාමීන් වහන්සේ. වෙන්න ඇරුණාම එතන එක කොටු වෙයි. හරියට නිකන් පුටුවකින් වැටුණා නම් උදාහරණයක් විදිහට ඒ පුටුවේ වැටුණ බවයි අපි ඒක ඇත්ත. පුටු උඩ තිබ්බා වෙන්න ඇරලා කියලා නෝන දෙයක් නෑ වෙන්නේ නැහැ. ඒක දැන් අවදවල් අද ගිය අනිත් සාකච්ඡාවෙත් ඔක තමයි වෙන පැත්තකින් සාකච්ඡා කරේ. එහෙමයි. එතන වෙන්න ඇරලායි කියලා එකක් නෑ. ඒක අන්තිම සාකච්ඡාව ඉවර වුණ පස්සෙත් අර සාමාන්‍යදනමක් ඇහුවා. ඒක මෙහෙමද කියලා ඒ වෙලාව හිතන විස්තර කරලා තමයි නැන්සේ. ඒක තමයි YouTube එකේ තියෙන නේද මෙයාට අහන්න පුළුවන් නම්. ඒක ඇහුවා සම්මාසර හේතු ප්‍රත්‍ය කොහොමද වෙන්න ඇරලා හරියන්නේ නැහැ. අපිට වෙන්න ඇරනම් මේ ලෝකෙ ඉතින් ඔක්කොම මේ වෙවිෙම දැන් නිවන කියන එක ඕ අපි මේ අපි තිබෙන්නව ගැටලු ප්‍රස්තාවම කරගන්න ඒව හඳුනා ගන්නවා කියන වෙන්න ඇරලා හරියන්නේ නැහැ. ඒක වෙන්න ක්‍රමයක් තියෙනවා. වෙන්න කරින්න අපි මේ ප්‍රත්‍ය සකස් කරගැනීමේ ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි අපිට උපදේශයක් අවශ්‍ය. එතකොට භාවනා කරන එක්කෙනාට ඒකට හම්බ වෙන්නේ කමඨහන. කමඨහනත් එක්ක යාට හම්බ වෙන උපදේශ. එතකොට ඒ කමඨහන පාවිච්චි කිරීමේ ක්‍රමය කොහොමද වෙන්න ඕන කියලා උපදේශ ටික. අන්නේ උපදේශ ටිකත් එක්ක ඊට පස්සේ තව උපදේශ රාශියක් නැවත ලැබෙනවා. ඒ ලැබෙන උපදේශ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොට තමා තුල උපදේශ කෝටි ගණන් නිර්මාණය වෙනවා මේ එකිනෙක අවස්ථාවට තප්පරෙන් තප්පරේ චිත්තක්ෂණේ තමා තුල උපදේශ නිර්මාණය වෙනවා විවිධ විදියට. අන්නේ උපදේශ නිර්මාණය වෙන එක වෙනකොට මේ අය කරන්නේ මොකද්ද? එතන ඒව කල්පනා කරනවා.
ඔන්න ඔය පටලැවිල්ල මේ තියෙන හැමෝගෙම. ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ බොහොම අකමැත්තෙන් හරි ඉවසගෙන ඉන්න අපිට දීලා තියෙන මූලික උපදේශය තමා තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද? වෙන විදිහට කියන්නේ කමඨාන්ට අනුගත වෙනවද? කමඨානෙන් එළියට යනවද? එළියට ගින ශරණයෙන් අනිත් පැත්තට ආවව ඉන්න පුළුවන්. ඔන්න ස්ටෙප්ස් 3 තමා තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එකට සාක්ෂි තමන්ගෙන් ඉදිරිපත් වෙන්න ඕන කමඨාන ඉදිරිපත් කරනකොට. ඒකට සාක්ෂි තියෙන්න ඕන. මෙතකොට සාක්ෂි කියනකොට විස්තර කතනක් කියලා හරියන්නේ නැහැ. දැන් මේ අය සියලු දෙනා අද අවසාන කමන ඉදිරිපත් කරු මහත්මිය අර කලින් සාකච්ඡාවට භාජනෙත් මේ මහත්මියයි අර දෙන්නේ අර ඒගොල්ලන්ගේ පැතිකඩෙන් ඒගොල්ලෝ ගියේ විදිහට ඒ කමඨාන ඉදිරිපත් වුණා. දැන් අවසාන කමන ඉදිරිපත් කරු මහත්මිය කමඨානක ඉදිරිපත් කරා. අනිත් සියලු දෙනාම ඉදිරිපත් කරේ විස්තර කතනයක්. ඒක මෙහෙම වෙනවා දැන් අවසාන මහත්මියගේ සීටිසෙක් මුණනවා කියන්නේ නෙමෙයි. නමුත් ඒක අත්දැකීම ඉදිරිපත් වෙන සෑහෙන දුරකට. විස්තර කතනුත් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. සමහර අයගේ තියෙන තනිකරම විස්තර කතනයන් ඊට පස්සේ ප්‍රශ්න අහන කොටත් විස්තර කතනයක්මයි දෙන්නේ. ආයි ඒක නෙමෙයි මේකයි කොහොම ආයිත් විස්තර කතනයක් දෙන්නේ. අන්නේ විස්තර කතනයන් ඒ විදිහට සිද්ධ වන්නේ ඒ මොහොතේ සිදුවෙච්ච ක්‍රියාවලිය. ඒක තමන් පිළිගන්න ඕන මේ විදිහට තමයි මගේ තවම සිද්ධ වන්නේ. ඒක වරදක් වෙන්නේ නැහැ එයා දන්නවනම් එතකොට. ඒතරේ වරදක් වෙන්නේ නැතුව ඒක දන්නවනම් එයා දන්නවා එහෙනම් මෙන්න මේතෙන් තිබෙනා වූ தત્ත්වය වෙනස් කරන්න මට සිද්ධ වෙන වෙනත් ආකාරයෙන් මැදිහත් වීමක් කරන්න. අන්න ඒකයි කියන්නේ මේ කිබෙ වෙන්නේ නැහැ කියලා. ඒතර අන්න වෙනස් ආකාරයෙන් මැදිහත් වීම නම් එයා දන්නවා මේ සඳහා කරන්න තියෙන මූලික උපදේශිත ගන්නවා. ඒතර මූලික උපදේශයට අනුගත වීමට නැවත නැවත ඡන්දය ඇති වෙනවා එතකොට. ඒ මූලික උපදේශයට අනුගත වෙන ඡන්දය ඇති වුණාට පස්සේ මූලික උපදේශයේ ක්‍රියාත්මක වීම Tamanට මැදිහත් වෙන්න බෑ කරනවා. ඒ කරනකොට පස්සේ Tamanගේ ප්‍රකාශන කරන ආකාරය වෙනස් වෙනවා. එතකොට තමයි තේරෙන්නේ දැන් එයා ඒ පැත්තට ගිහිල්ලා ඒ පැත්තට ගියයි කියලා කියන්නේ දැන් ඒකට විතරක් නෙමෙයි දැන් අන්න අනිත් උපදේශ ටික ආයි ගන්න පුළුවන් දැන්. අපිට ඔක්කොම උපදේශ එක සැරේ ගන්න බෑ. ඒතර එක උපදේශයක් හරියට අපි එස්ටැබ්ලිෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ උපදේශයට එස්ටැබ්ලිෂ් කරගන්න. ඒතකොට ඒ ආකාරයට කරන්න තමයි ඔය දෙකට බෙදලා දීලා තින්නේ. භාවනාව කරන්න. මේ පැත්තෙන් ධර්ම කරුමෙණී කිරීම කරන්න. ඊට අමතරව පොත නඩත්තු කරන්න. ඒක කාර්යයන් තුනක් තියෙනවා. භාවනාව කියලා එක් කාර්යයක් කරනවා. ධර්ම කරුණ නඩත්තු කිරීම ධර්ම කරුණ මෙනෙහි කිරීම එකක් තියෙනවා. පොත නඩත්තු කිරීම තියෙනවා. ඒකට භාවනාවේ ධර්ම කරුණ මෙනෙහි කිරීමේ තියෙන ඒකාන්තයක් එක ඇන්ගල් එකක් කමඨාන අරගෙන කරන්න කියලා. පොත නඩත්තු කරන වෙලාවේදී පොත ලියන්න ඕනයි කියලා අනිත් අන්තය දීලා තියෙනවා. ඉතින් අන්ත දෙක අතර උපදේශ ටික දැන් ධාරණ වෙනකොට උපදේශ කොච්චර තිබ්බත් මදි මෙතනට. මොකද පොතේ ලියන්නත් උපදේශ ඕනේ, මෙනෙහි කරන්නත් උපදේශ ඕනේ, උපදේශේ පාවිච්චි කරන්නත් උපදේශ ඕනේ, උපදේශේ පාවිච්චි කරන ඉදිරියට යනවත් උපදේශ ඕනේ. ඉතින් ඔන්න මැවිලා එනවා. ඉතින් ඔන්න ඔය ඉවසීම පුරුදු කරගන්න පුළුවන් නම් මේ අයට. මේක හරි ලේසි. මේ ඉවසීම පුරුදු කරනවා කියන එක නම් මේ වචනයක් මිසක් ඔය තේරෙන්නේ නැහැ මෙයට. නමුත් මේ හැමෝගෙම පොදුවේ ගත්තාම පස්සේ තේරෙන්නේ මේ භාවනාවට තිබෙන්නා වූ ඡන්දය, භාවනාවට තිබෙන්නා වූ කුසලය, භාවනාවේ ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ අරමුණට තමන් මෙහෙවීම සඳහා ප්‍රමාණවත්මයි. ඒතකොට භාවනාවේ අරමුණට තමන් මෙහෙවීමේ කුසලයේ ප්‍රමාණවත්මදි වෙනකොට භාවනාවේ ප්‍රතිඵල ලබා ගැනීමේ කුසලයේ කොහෙත්ම වර්ධනය වෙන්නේ නැහැ. භාවනාවේ ප්‍රතිඵල ලබා ගැනීමේ කුසලයේ නැහැ කියලා කියන්නේ භාවනාවේ අවසාන ඉලක්කය Tamanට ළඟා වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඔන්න ඔය ආකාර හතරක උතන දල වශයෙන් ඔය හැමදැනම ওই විදිහට නෙවෙයි බෙදෙන්නේ. අනදාගලෝ සමහරවල් වෙනස් වෙන්න පුළුවන්. අවස්ථා ගන්න වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒතර මේ භාවනාවේ මූලික පොයින්ට් එක ගත්තොත් අපිට ඔන්න ඔය අවස්ථා හතරකදී අපේ ආකාර හතරක කුසල් අපි ඉස්මතු කරගන්න. කුසල් දියුණු කරගන්න. කුසල් දියුණු කරගන්න පුළුවන් වන්නේ එතකොට Tamanට දීලා තිබෙනා උපදේශයේ එතනට ඒ අමතිස්සෙම ගැනෙනවා නම් විතරයි අපිට ওই කුසල් හතරම ක්‍රමානුකූලව ස්ටෙප් බයි ස්ටෙප් නිර්මාණය කරගන්න පුළුවන්. අරක ගැනීම දුර්වල වෙනකොට එක කුසලයක් එනවා ඊට පස්සේ අකුසලයක් ඇවිල්ලා අපි කමටහනෙන් අයින් කළා දානවා මූලික බුද්ධ අයින් කළා දානවා. එතකොට අපි ඊළඟ කුසලයේ එතකොට එන්නේ නැහැ. අන්න ඒක තමයි අපි කොයි හරි පොයින්ට් එකක් අල්ල ගන්න ඕනේ කියලා කියන්නේ. ඒතර දවල් ඒක ඇහුවා නම් මේ වැඩසටහනේ
ඒකෙත් කියන්නේ ඒකයි. මේක අපිට මේක ආරම්භයේදීම අල්ල ගන්න බෑ. හැබැයි මැද කොහේ හරි තැනකින් අවසානයට යන කලින් අල්ල ගන්න පුළුවන් තරක් එනවා අල්ල ගන්න. අල්ල ගන්න බැරි වුණොත් අවසානට ගිහලා නැවතිත් යන්නක් බලන්න ඕනේ. ඇවිල්ලා තියෙන පාත් එක Tamanට ආයුතු පාත් එකද නැත්ද කියලා. ඒතර භාවනාවෙත් මේ තේරුම් ගන්න ඕනේ. තමන් තුලින්ම නැවත නැවත මේ ප්‍රකාශන සකස් වෙවි එනවනම් ඒ ප්‍රකාශන සකස් වුණා කියන්නෙම මගේ මූලික උපදේශ ටිකට යටත්ව මේ වැඩේ සිද්ධ වුණේ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඊළඟ භාවනාවට යන්න ඕනේ. ඒක තේරුම් නොගෙන ඊළඟ භාවනාවට ගියට වැඩක් වෙන්නේ නැහැ. ඒතකොට වෙච්ච දේම ආයි කරන්නේ. ඉතින් හැමෝගෙම කියන්නේ ඒකයි. ඒක ඒ විදිහට එනවා. මම දන්නවා ද කියනකොට අර එකම යන්නේ කියනවා. ද කියනකොට මම දන්නවා මේ ධර්ම කරුණු මෙනෙහි කිරීම තමයි දැන් තියෙන්නේ. යන්නේ භාවනාවෙන් භාවනාව තමන් අප්ඩේට් වෙන්න ඕන, අප්ග්‍රේඩ් වෙන්න ඕන කියලා කියන්නේ ඒකයි. ඕන අප්ඩේෂන් එකයි අප්ග්‍රේඩින් එකයි නැතුව ඉස්සරහට යන්න බෑ. අප්ග්‍රේඩ් කරගන්න ඕනේ තමන් ඉන්න තත්ත්වය මොකක්ද කියලා හරියට. ඒක මේ පහළ යාමක් භාවනා කඩකප්පලීමක් නෙමෙයි. භාවනාවේ தત્ත්වය අනුව ඒ මොහොතේ තමන්ගේ කෙලෙස් වැඩ කරන ආකාරය. තමන්ගේ අත්දැකීම. ඒ අත්දැකීම තමන් පිළිගන්න ඕනේ. ඒකට ගරු කරන්න ඕනේ. ඒකට වන්දනාමාන කරන්න ඕනේ. වන්දනාමාන කරන්න ඕනේ කියන්නේ මල් පහන් පූජා කරන්න ඕනේ කියන එක නෙමෙයි. ඒ අත්දැකීම නැවත නැවත ලබා ගැනීම සඳහා ඡන්දය හදා ගන්න ඕනේ. ඒ ඡන්දය හැදෙන්නේ නැහැ තමන්ගේ தત્ත්වය තමන් හරියට තේරුම් නොගත්තාම. දැන් මුල හරිය සාකච්ඡා කරපු සියලු දෙනාගේ කමඨං වල මේ පළවෙනි කමඨානේ ඇර තියෙන්නේ අන්නේ වීක්නස් එක. මොකද ඒගොල්ලෝ කමඨාන් සාකච්ඡා කරලා ඉවර වුණාටත් එයා කවුරුත් පිළිගන්නේ නැහැ. අන්තිමට ස්වාමීන් වහන්සේ කියාගෙන යනකොට ස්වාමීන් වහන්සේත් එහෙම ඉදි වචන දෙක තුන පාවිච්චි කරනකොට ඒගොල්ලෝ ඒකට සරන්න වෙලා තමයි ඒක පිළිගන්නේ ඔය. ඇත්ත වශයෙන්ම ඇතුළත සකස් වෙන්නේ නැහැ. ඉතින් ඇතුළත සකස් වෙන්න නම් තේරෙන්න ඕනේ එකම ප්‍රශ්නේ දෙපාරක් අහනකොට මම නැවත නැවත එකම උත්තරේ දෙන්නේ එක්කෝ හාමුදුරන්ට පිස්සු එක්ක මට පිස්සු. ඉතින් හාමුදුරන්ට පිස්සු නම් මෙතන නැවිත් මේ වැඩි නොකර ඉන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒක කවුරුත් නීති පනවන්නේ නැහැ නේ. දඩ ගන්න නැහැ නේ. ඉතින් මෙතනට එනවා නම් මේක සම්බන්ධ වෙනවා නම් මේගොල්ලන්ට තේරෙනවා මේ හාමුදුරන්ට පිස්සු කියලා මේගොල්ලෝ පිළිගන්නේ නැහැ කියන්නේ. එහෙනම් එයාට පිළිගන්න මට පිස්සුයි කියලා. ඉතින් පිස්සු නම් ඉතින් එකම උත්තරය ආයි දෙන්න ඕනේ. ඒතකොට හොයන්න ඕනේ මොකද්ද මෙතන දෙන්න ඕන උත්තරේ. අන්න ඒතකොට අහුවෙනවා. මේ කවුරුවත් කමඩා සාකච්ඡාවේදී අන්න එතන මැදිහත් වෙන්නේ නැහැ. මොකද එතන මැදිහත් වෙන්න බැරි. එතන මැදිහත් වීමේ අවශ්‍ය හේතුපත්‍ය භාවනා වෙලාවේදී සකස් වෙලා නැති නිසා. ඉතින් භාවනා වෙලාවේදී හේතුපත්‍ය සකස් වෙලා නැති බව තමන් ඒතකොට තේරුම් ගත්තා නම් ඊළඟ භාවනා වාරයට ඔය ආකල්පෙන් යන්නේ නැහැ වෙනස් වූ ආකල්පෙන් යනවා. ගියාම අන්න කමඨහන ඉදිරිපත් වෙනවා. ඉතින් මේ දැන් වෙනකොට මේ කමඨහන ඉදිරිපත් වෙනකොට මේ වාර්තාකරණයන් ප්‍රකාශන ඉදිරිපත් කරන සියලු දෙනාම පායි එක්කෙනෙක් දෙන්නේ නැතුව ඇති අනිත් වැඩි පිරිසක්. මීට පෙර හොඳට කමඨහන් හරියට ක්‍රමානුකූලව ඉදිරිපත් කරපුවායි. දැන් මේ කමඨහන් කළා ඉල්ල ඒ කමඨහන හරහා ඇදිච්ච මානසිකාරයේ ලෙවල් එක විතරයි ඒගොල්ලන්ට අහුවෙන්නේ. මේ මානසිකාරයට සකස් කරලා දෙන්නේ එතන තියෙන අත්දැකීම අහුවෙන්නෙම නැහැ. අත්දැකීම අහුවෙන්නෙත් නැහැ, අත්දැකීමක් තිබෙන බව දන්නෙත් නැහැ, අත්දැකීමක් තිබිච්ච බව ප්‍රකාශ කරන්න මට දෙයක් තියෙනවා කියන එක දන්නෙත් නැහැ. ඒ තරමටම මානසිකාරය බලගත් වෙලා තියෙන්නේ. මොකද ඒ තරම් මේ කලබල වැඩි, අනිත් පැත්තෙන් බයයි. මැරෙන්න තව දවසයි දෙකයි තියෙන්නේ. ඉතින් කොයිලා මැරලා ඉද්දන්නේ ඊට කලින් මේක ඉවර කරගන්න ඕන. ඉතින් අන්නේවට කල්පනා කරගෙන ඉන්නවා. ඒක තේරුම් ගන්න. ඊට වඩා මේක වෙන්නේ නැහැ. සෑහෙන කාලයක් ගිහලා දිනවා. ඒතර කමඨහන් වල තිබෙනා වූ ගැටලුව නෙමෙයි මේ හැමෝගෙම තියෙන්නේ. කමඨහන් දීම සඳහා තමන්ගේ මැදිහත් වීම. ඒ කියන්නේ අනවශ්‍ය ආකාරයේ මැදිහත් වීමකින් කමඨහන් දෙන්න ඉස්මතු වෙනවා කියන එක. අර මහත්මයාගේ අර නෝනගේ කමඨහන් සාකච්ඡාවේදී එතන ඉදිරිපත් වුණන්නේ ඒකයි. ඒ නිසා හොඳටම තේරුම් ගන්න තමන් යමක් කියන්න උත්සාහ කරන්න එපා. භාවනාවෙන් පස්සේ මේව කියනවා අරම කියනවා මේම ගුත් අරකයි. ඒකට මෙහෙම කියන්න ඕන කියලා. මේ වෙලාවේදී කමඨාන පාවිච්චි වෙන්න ඕන. ඒ වෙලාවේදී මූලික උපදේශයට අනුගත වෙන්න ඕනේ. අන්නේ එතන මූලික උපදේශයට අනුගත වීම නැති දෙක තමයි ඊළඟ ප්‍රශ්න. ඔය අවස්ථා දෙකම මෙයාට නිරූප කරගෙන ඉස්සරහට තමයි කාර්යයන් කරගෙන යන්න කියලා තමයි කියන්නේ ඉන්නේ. ඊට අතිරේකව මේ සම්බන්ධව විනාඩියක් දෙකක් ගන්න පුළුවන් මොනවාට ප්‍රශ්න තියෙන කාටරි මම මෙතන මේක නතර වෙනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසාන වශයෙන් අර ඇත්තටම මේ වෙලාවේ ප්‍රකට වීමක් ආවා. දැන් ඔබ වහන්සේ දැන් අර යෝගියා විසින් කරගත යුතු කොටස ඔබ වහන්සේ මීට පෙරත් නැවතම කිව්වා මුලැමැදාක පිරිසුදුව දැන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගත්තත් 12ක් යෝගියා කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ 1 2 යම් කොටසක් තියෙනවා. ඒ වගේම ඔය සතර ඉරිපාදවලත් ඔබ වහන්සේ ඔය ඡන්දය වීර්ය චිත්තේ ඒ තුනටත් බෙදලා ওই කමඨහණින් ඒ තුනටම බෙදලා මීට කලින් අපිට දේශනා කළා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් වැටහෙනවා මේච්චර කාලෙ අපි අඩපාඩු ටික. ඒ නිසා මේ විශ්ේ මේ මොහොත ස්වාමීන් වහන්සේ මේ සත්‍යයක් කෙරෙහි කරුණාවෙන් වෙන් කරලා දුන්නට ඒ ඔබ වහන්සේගේ ඒ මුනිවර භාවයේ එතනම වැටහෙනවා. මොකද පැය ගාණක් තිස්සේ ඔබ වහන්සේට විශ්ේ නාමයෙන් নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. සාදු 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 ස්වාමීන් වහන්සේ. සාදු සාදු සිල්දනාරුන් සප්‍රබියෝ. සාදු සාදු සාදු